ඊ සති අපි පටන් ගත්ත තැනට යම් ඊ සතියේ ඇත්තටම අපි කතා කරා මොකද්ද අපේ විෂය නිර්දේශය පිළිබඳ යම් අවබෝධයක් ලබා දුන්නා. ඊළඟට මම කිව්වා විෂය නිර්දේශය අපි වෙනස් කරන්න හිටියේ. නමුත් මේ තියෙන දැනට තියෙන මේ පැන්ඩමික් සිටුේෂන් එකකින් හින්දා ඒක කිරීම අපහසුතාවයක් තිබ්බා. නමුත් මෙවර විභාගයට ගොඩක් වෙලාවට ප්ලෑන් එක තියෙන්නේ නොවැම්බර් මාසයේ හෝ දෙසැම්බර් මාසයේ විභාගය පැවැත්වීමට. ඒතර මේ විෂය නිර්දේශයෙන්ම තමයි ඔයගොල්ලන්ට ඉගෙන ගැනීමට වෙන්නේ. විෂය නිර්දේශයේ තියෙන බැලෑරුම්කම අමාරුව පැහැදිලි කරා ඔයගොල්ලන්ට ගිය සතියේ. එතකොට විෂය නිර්දේශය අපි කෙසේ විදියට තිබ්බත් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා මෙතන පන්තියට ජොයින් වෙලා ඉන්න කට්ටියකින් බහුතරයක් සමහර වෙලාවට ඒ ලෙවල් වලට accounts කියන විෂයක් හැටියට අදාළපු නැති කට්ටිය ඉන්න පුළුවන්. ඊළඟට සමහරක් ඉන්න පුළුවන් ඒ ලෙවල් වලට විෂයක් විදිහට හැදෑරුවත් දැන් ඒව අමතක වෙච්ච කට්ටිය ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක හරියට හදාලා නැති වෙන්න පුළුවන්. ඉතින් ওই කරුණු සියල්ලම සැලකිලිට අරගෙන විෂය නිර්දේශයේ මොන දේ තිබුණත් accounting කියන විෂය නැත්නම් ඔයගොල්ලෝගේ මේ විෂය නම business accounting එහෙම නැත්නම් කියන ව්‍යාපාර ගිණුම්කරණය කියලා. කොට කොයි ආකාරයේ කණ්ඩායම් හිටියත් අපි ගිණුම්කරණයේ මුල සිටම අපි ඉගෙන ගැනීම නැත්නම් මම ඉගෙනවීම කරනවා කියලා ඒ පොරොන්දු පරිදි අපි පටන් ගත්තා. ඇත්තටම ගිණුම්කරණයේ නිර්වචනය කියන තැනින්. right? ඒතර ගිණුම්කරණයේ නිර්වචනය ගැන අපි කතා කරා. මම කෙටියෙන් කිව්වොත් එහෙම ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක මුදලින් නැත්නම් මූල්‍යමය වටිනාකමකින් අපිට මනින්න පුළුවන් ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු රැස් කරන එක, පොත්වල වාර්තා කරන එක, ඊළඟට යම් ප්‍රමාණිකූල පිළිවෙලකට වර්ග කරන එක, ඊළඟට සාරාංශ කරන එක, ඒවා විශ්ලේෂණය කරන එක, ඊළඟට අර්ථකථනය කරන එක සහ විවිධ ව්‍යාපාරයේ පිළිබඳ විවිධ තීරණ ගැනීමට උනන්දුවෙන් සිටින පාර්ශවයන්ට එම තොරතුරු බෙදා හැරින එක ඇතුළු සමස්ත ක්‍රියාවලියට තමයි අපි ගිණුම්කරණය කියලා කිව්වේ. ඒකට ගිණුම්කරණය කියලා කියන්නේ බිස්නස් ලැන්ග්වේජ් එකක් කියලා කිව්ව ව්‍යාපාරික භාෂාවක්. ඒකට ගිණුම්කරණය සිදු කරන පුද්ගලයන්ට නැත්නම් වෘත්තියක් හැටියට සිදු කරන කට්ටියට අපි කියනවා ගණකාධිකාරීවරුන් කියලා. ඒතර ගණකාධිකාරීවරුන් ඒගොල්ලෝගේ මුල් ස්ටේජ් එකේ ගණකාධිකාරීවරුන් හැටියටත් එහෙම නැත්නම් අපි කියන accountant හැටියටත් ඊළඟට finance managers හැටියටත් ඊළඟට විවිධ අනුතුරු ධර්මයේ ඉදිරියට ගිහිල්ලා කවදා හරි දවසක CFO හැටියට නැත්නම් chief financial officer හැටියට ඊළඟට finance director කෙනෙක් හැටියට ඉන්න පුළුවන් ගිණුම්කරණය සිදු කරන කට්ටිය. ඊළඟට අපි පැහැදිලි කරගත්තා ගිණුම්කරණය කියලා විෂයක් ඇයි මෙහෙම තියෙන්නේ ලෝකේ. ගිණුම්කරණයේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒකට මම හිතනවා මේ ඔන්ලයින් ලෙක්චර් එකේ තියෙන ෆන්ඩමෙන්ටල්ම දේ තමන් ලෙක්චර් එකට ආවට පස්සේ තමන්ගේ මයික්ස් ඕෆ් කරගන්න එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ මයික් එක ඔන් වෙලා ඔයගොල්ලෝගේ තියෙන ඕන් නැති දේවල් මේකේ මුළු කොහොම ඉස්සරහ යන්න පුළුවන්. එතකොට ඒක නිසා ඒක අපහසුතාවයකට පත් වෙයි ඔයගොල්ලෝ එහෙම ගැටලුවක් මතුවුනොත් එහෙම. right? ඒගොල්ලෝ ගොඩක් වෙලාට වැඩ කරන තැන් වල ඔන්ලයින් මීටින් වල ඉන්න නිසා ඒ ෆන්ඩමෙන්ටල් ගැන පැහැදිලි අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. right. ඒතර ඔයගොල්ලන්ගේ පවුලේ ඇතුලේ ගෙවල් වල ඇතුලේ මේ වෙලාවේ සිද්ධ වෙන දේවල් මම හිතන්නේ මේකට ලොග් කරලා ඉන්න අනිත් කට්ටිය දැනගැනීමේ අවශ්‍යතාවය නැහැ. ඔයගොල්ලෝ උනත් කැමති නැති වෙයි. ඒකින්ද මේ අනිත් කට්ටියට බාධාවක් වෙන නිසා තමන්ගේ මයික් එක ඔෆ් කරගන්න. අවශ්‍යතාවයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා ඉවරලා ප්‍රශ්න අහන්න පුළුවන්. right? එහෙම නැත්නම් හැම සෙෂන් එකක් ඉවර වෙච්ච ගමන් මම අවස්ථාවක් දෙන ප්‍රශ්න අහන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අර ටෙක්ස්ට් කරන්න පුළුවන් මේකෙම ප්‍රශ්න අහන්න. right. ඊළඟට මම කතා කරා ඊ සතියේ ඇයි ගිණුම්කරණය කියලා විෂයක් මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ගිණුම්කරණයේ අවශ්‍යතාවය. ඒත් ඒක පැහැදිලි කරගන්න මම ඔයගොල්ලන්ට උදාහරණයක් ගත්තා. ඉස්සෙල්ලාම ගෙදරක අම්මා කෙනෙක් තමන්ගේ දෛනික ආදායම් වියදම් පොතක ලියන්න ගත්තොත් එයාට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා.
එයා එහෙම සටහන් කරගන්නේ බොහෝ ගෙවල් වල 99.99%ක්ම අම්මලා ඔබ සටහන් කරගන්නේ. නමුත් මං කෝ වැරදිලා හරි සටහන් කරගත්තොත් එයාට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඒතර ඒ වගේ තමයි ගිණුම්කරණය ව්‍යාපාරයකට ඇයි අවශ්‍ය වෙන්නේ කියන එක පැහැදිලි කරන්නේ. ගිණුම්කරණයේ තිබෙන්නේ නැත්තම් ව්‍යාපාරයේ තියෙන අපි වත්කම් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න බැරි වෙනවා. ව්‍යාපාරයේ විසින් ගෙවන්න තියෙන දේවල් අපි ඒවට කියන වගකීම් කියලා. වගකීම් පිළිබඳ අවබෝධය ලබා ගන්න හැකියන්නේ නැහැ. ඊළඟට ව්‍යාපාරයක තියෙන ආදායම් වියදම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියන්නේ නැහැ. ඒකට ආදායම් වියදම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැත්නම් ව්‍යාපාරේ ලාභද අලාභද කියලා දැනගන්න හම් වෙන්නේ නැහැ. එතකොට අවසානයේ ව්‍යාපාරයේ තියෙන මූල්‍ය තත්ත්ව මූල්‍ය තත්ත්ව කියලා කියන්නේ ඒගොල්ලන්ගේ වත්කම් වගකීම් කෙටි කාල ණය ගෙවන්න පුළුවන් බංකොලොත්ද නැද්ද තව ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරන්න ඕනේද නැද්ද මේ සියලුම තොරතුරු අපිට ලබා දෙන්නේ ගිණුම්කරණය කියන විෂය හරහා. දැන් මම ඔයගොල්ලන්ට කිව්ව උදාහරණයක් අරගෙන ගිය සතියේ බැංකුවක ඕගොල්ලන්ගේ දවසකට එනවා අති විශාල සංඛ්‍යාවක් මුදල් තැන්පත් කරන්න මුදල් ගන්න ATM එකෙන් ගන්න කට්ටිය ඉන්නවා LC ඕපන් කරන්න එන කට්ටිය ඉන්නවා විවිධාකාරයේ ට්‍රාන්සැක්ෂන්ස් කරන්න එන කට්ටිය ඉන්නවා ණය ගන්න එන කට්ටිය ඉන්නවා ණය ගෙවන්නේ නේ එක ජාතියේ ට්‍රාන්සැක්ෂන් දවසකට විශාල ප්‍රමාණයක් එනවා right එතන මේ හැම දෙයක්ම අපි එක එකනා මතක තියාගෙන ඉන්න ගියොත් එහෙම අපි ඕව සටහන් කරේ නැත්නම් අපේ තියෙන කෝ බැංකින් සිස්ටම් එකේ සටහන් කරේ නැත්නම් කෝ බැංකින් සිස්ටම් එකෙන් තමයි අපේ බැංකුවක ගිණුම්කරණේ සටහන් වීම වෙන්නේ. ඔයගොල්ලෝ මුදල් ගන්නකොට ඔයගොල්ලෝ එන්ට්‍රි එකක් දාන තව එක්කෙනෙක් වෙරිෆයි කරනවා. ලෝන් එකක් දෙනකොට එක්කෙනෙක් ලෝන් එක ඩිස්බර්ස් කරන තව එක්කෙනෙක් වෙරිෆයි කරනවා. ලෝන් රිකවර් කරන ඒවා සිස්ටම් එකෙන් ඔටෝමැටිකලි වෙනවා. ඒ ආදී වශයෙන් විශාල වශයෙන් කාර්යයන් ගොඩක් සිද්ධ වෙනවා මේ බැංකුවක. ඒතර මේවා ඔය සටහන් කරේ නැත්නම් ගිණුම්කරණේ යටතේ හැම ආයතනයකම මේ බැංකුවම කෝ බැංකින් සිස්ටම් එකක් තියෙනවා. ඒ කෝ බැංකින් සිස්ටම් එක හැදිලා තියෙන්නේ ගිණුම්කරණය භාවිතා කරලා. ඒකට ඒව සටහන් කරේ නැත්නම් හැම ටෙලෙම යනකොට අවසර මතක තියාගන්න ඕනේ කවුද අද ඩිපොසිට් කරේ කවුද විත්ඩ්‍රෝ කරේ එක කෙනාගේ බැලන්ස් එක කීයද. ඒක පැට්‍රිකල් කරන්න බෑ. ඒ ගිණුම්කරණය කියලා විෂයක් ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. ඒකට හැම කුඩා ව්‍යාපාරයකටම ගිණුම්කරණය වැදගත්. ව්‍යාපාරයේ සයිස් එක වැදගත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලංකාවේ වගේ රටක වැඩිපුරම තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒගොල්ලෝ බැංකුවල වැඩ කරන කට්ටියට ඒගොල්ලන්ට යම් ආකාරයක ගිණුම්කරණයක් පුරුදු වීමක් වෙන්න ඕනේ. ඒ ගිණුම්කරණය හරහා තමයි මිනිසුන්ට බිස්නස් එක කරන්න නොලෙජ් එක තියෙන. නමුත් ගිණුම් සම්බන්ධ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒකට ලොකු මේක දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ඒකේ අවශ්‍යතාවය ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒතර කාලයක් ගියාට පස්සේ සමහරලාට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් නැත්නම් ඉන්ලන්ඩ් රෙවිනියු එකකින් මොන හරි ටැක්ස් එකක් ගහලා ඒවට පස්සේ ඒ කට්ටිය බය වෙනවා. ඊට පස්සේ ඔන්න කවුරු හරි කෙනෙක්ව අල්ලගන්න දුවනවා. ඊළේ මනුස්සයර සල්ලි කීයක් හරි වියදම් කළා ඒකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා. ඒතර එහෙම මේ අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සෙට් එකක් තමයි අපේ ලංකාවේ දැන් හැදිලා තියෙන්නේ. මේ බැංකු කරු හැටියට ඔයගොල්ලන්ගෙත් වගකීමක් තියෙනවා. මේ ගිණුම්කරණය කියන එක ඒගොල්ලන්ට කාවද්දලා හරියට ගිණුම් තියන්න. ඒතර හරියට ගිණුම් තියෙනවා නම් හරියට බදු ගෙවනවා නම් කාගේවත් පස්සේ මේ අවශ්‍යතාවයක් නැහැ. ඒතර මිනිස්සුන්ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ බිස්නස් කිරීමේ දැනුම විතරයි. බිස්නස් කිරීමේ දැනුම නැත්තම් මේ ගිණුම්කරණය කියලා කියන්නේ සෙකන්ඩරි ඇක්ටිවිටි එකක්. ඒතර ඒකට සාමාන්‍යයෙන් ගිණුම්කරණය පිළිබඳ දැනුම ඇති වෙන කෙනෙකු භාවිතා කරලා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. ඒතර ගිණුම්කරණය කියන එක අත්‍යවශ්‍ය අංගයක්. ව්‍යාපාරයේ සයිස් එක මත ඒක රඳා පවතින්නේ නැහැ. ගාම ව්‍යාපාරයේ සිට මහා පරිමාණ ව්‍යාපාරය දක්වා ගිණුම්කරණයේ අවශ්‍යතාවය තියෙන ගිණුම්කරණයකින් තොරව ව්‍යාපාරය කිරීමේ හැකියාවක් නැහැ. අපිට අවබෝධයක් නැහැ අපේ ආදායම් මොනවද වියදම් මොනවද අපේ ලාභද පාඩුද right මම හිතන එක අපි ගිය සතියේ පැහැදිලි කරගත්තා ඒ විදිහට ඊළඟට ගිණුම්කරණයේ ක්‍රියාවලියක් විදිහට මොනවාද ගිණුම්කරණයේ යෙදෙවුම් ක්‍රියාවලිය මොකද්ද නිමෙවුම් මොනවාද අපි මේක කතා කරනකොට අපි කිව්වා ප්‍රධාන යෙදෙවුම තමයි ගනුදෙනු හා සිද්ධීන් කියලා ක්‍රියාවලිය තමයි අදාළ ගනුදෙනු හා සිද්ධීන් රැස් කරන එක වාර්තා කරන එක වර්ග කරන එක සාරාංශ කරන එක විශ්ලේෂණය කරන එක අර්ථකථනය කරන එක අවශ්‍ය පුද්ගලයන් හැට තීරණ ගැනීම සඳහා බෙදා හරින එක ඇතුළු සමස්ත ක්‍රියාවලිය තමයි ක්‍රියාවලිය කියන කොටසට අයිති වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලියෙන් පස්සේ අපිට මොනවාද ලැබෙන අවුට්පුට්? නිමෙවුම් මොනවාද? ගිණුම්කරණයේ තියෙන ප්‍රධානම අවුට්පුට් එක තමයි අදාළ ව්‍යාපාර ආයතනයේ මූල්‍ය ප්‍රකාශ. එහෙම නැත්නම් අපි කියන අවසාන ගිණුම් අපිට එළියට එන එක තමයි ගිණුම්කරණයේ ප්‍රධානම අවුට්පුට් එක.
අපි යෙදවුම් දාලා ගිණුම්කරණයේ තියෙන ක්‍රියාවලිය කරාට පස්සේ අපිට ලැබෙන ප්‍රධානම අවුට්පුට් එක තමයි අදාළ ආයතනයේ මූල්‍ය ප්‍රකාශය. එහෙම නැත්නම් අපි කියනවා අවසාන ගිණුම්. අපි ඉංග්‍රීසියෙන් කියන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් කියලා. ඒතර ඒකේ තමයි අදාළ ආයතනයේ ලාභද පාඩුද මොනවාද වත්කම් වගකීම් තියෙන්නේ, right? එතකොට මේ මූල්‍ය ප්‍රකාශ කියන ඩෙෆිනිෂන් එකට ಜಾති 6ක් අනිවාර්යයෙන්ම හැම වෙලාවෙම අයිති වෙන්න ඕනේ. ඉස්සරහට අපි ඉගෙන ගන්නවා ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 1 කියලා. ඒකෙදිත් අපිට ඩිෆයින් කරලා තිනවා මූල්‍ය ප්‍රකාශ කියන ඩෙෆිනිෂන් එකට ಜಾති 6ක් ස්ටේට්මන්ට් 6ක් අයිති කියලා. මේ සියල්ලම ඔයගොල්ලන්ට දීලා තියෙන චූට් එකේ තියෙනවා. ආයි කිසිම දෙයක් ලියා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. පළවෙනි ස්ටේට්මන්ට් එක තමයි ආදායම් ප්‍රකාශය. ඉස්සර අපි මේකට කිව්වා ලාභ ගිණුම කියලා. ඊළඟ එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අපි ඉස්සර කිව්වා ශේෂ පත්‍රය කියලා. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශය. ඊළඟට ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය. ඒකට කියන හිමිකම් වෙනස් වීම ප්‍රකාශය කියලා කියනවා. ඊළඟට ගිණුම් කරන ප්‍රතිපත්ති, ගිණුම් කරන සටහන්. නොය සියල්ලටම එකතුවට අපි කියනවා මූල්‍ය ප්‍රකාශ කියලා. ඊට දෙවෙනි කාණ්ඩයට එහෙම දෙවෙනි නිමැවුමට අපි කියනවා කළමනාකරන වාර්තා. විවිධාකාරයේ කළමනාකරන වාර්තා මූල්‍ය ප්‍රකාශ වලට අමතරව ව්‍යාපාරයේ ඉන්න අයිතිකරුවන්ගේ සිට කළමනාකරුවන් විවිධ පාර්ශවයන් ඉල්ලනවා. දැන් විශේෂයෙන් බැංකුවක් ගත්තාම බ්‍රාන්ච් මැනේජර්ස්ලා ඉන්නන්න පුළුවන්. සෝනල් මැනේජර්ස්ලා ඉල්ලන්න පුළුවන්, රීජනල් මැනේජර්ස්ලා ඉල්ලන්න පුළුවන්, ඊළඟට කෝපරේට් මැනේජ්මන්ට් එක ඉල්ලන්න පුළුවන්, ඊළඟට මැනේජින් ඩිරෙක්ටර් ඉල්ලන්න පුළුවන්, ඊළඟට බෝඩ් එක ඉල්ලන්න පුළුවන්. ඒ ආදි වශයෙන් විවිධ පාර්ශවයෙන් විවිධ මැනේජ්මන්ට් රිපෝට්ස් ඉල්ලන්න පුළුවන්. දැන් එක උදාහරණයක් අපි කිව්වොත් රීජනල් මැනේජර් කෙනෙක් ඉල්ලන්න පුළුවන් තමාගේ රීජන් එකේ යටතේ ගිය මාසේ අපි ඩීසින් කැම්පේන් එකක් කළා. ඒ අනුව මේ ඩීසින් කැම්පේන් එකේ ප්‍රතිඵලය බලා ගන්න ගිය මාසේ මුල leasing figures ටිකයි ගිය මාසේ අග leasing figures ටිකයි. එතකොට මොන branchesද මේක utilize කරලා ඇත්තටම leasing වැඩි කරගෙන තියෙන්නේ. ඒක effectiveද නැද්ද? right? ත්‍රයාදී වශයෙන් විවිධ කළමනාකරන වාර්තා මේ ගිණුම්කරණයෙන් අපිට ගන්න පුළුවන්. සියලුම ගණන්දුන වාර්තා වෙලා තියෙන නිසා අපිට තියෙන්නේ ගැළපෙන විදිහට report එක recall කරන එක විතරයි. right? ඒ වගේ අනිකුත් වාර්තා ඉල්ලන්න පුළුවන්. තවත් විවිධාකාරයේ වාර්තා ඉල්ලන්න පුළුවන් විවිධ ආයතන. සමහරවිට ශ්‍රී ලංකා මහා බැංකුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ එක්ස්ටර්නල් ඔඩිටර්ස්ලා වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ආයතන සහ පුද්ගලයන් ඉල්ලුවොත් අපිට අනිකුත් වාර්තා මේ ගිණුම්කරණයේ කියන ක්‍රියාවලියෙන් අපිට ප්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන්. මොකද සියලුම දත්ත දැන්ට වාර්තා වෙලා ඉවරයි. right. ඒත් අපි ඒක ගිණුම්කරණයේ ක්‍රියාවලියක් ලෙසට ඊ සතියේ ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා ඊ සතියේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුව දක්වන පාර්ශවීන් කවුද කියලා. සහ ඒ පාර්ශවීන් ඇයි මේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ කියලා. විවිධ හේතුන් නිසා. right? ඒත් අපි ගත්තොත් පළවෙනි පාර්ශවයේ තමයි අයිතිකරු. අයිතිකරු ඇයි ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ. පළවෙනි එක තමයි අයිතිකරු තමයි ව්‍යාපාරයට මුදල් යොදවලා තියෙන්නේ. අයිතිකරු දැනගන්න ඕනේ ව්‍යාපාරයේ ලාභ ලබනවද පාඩු ලබනවද කියලා. අයිතිකරු දැනගන්න ඕනේ ව්‍යාපාරයේ වත්කම් මොනවාද වගකීම් මොනවාද කියලා. අයිතිකරු තමන්ගේ ව්‍යාපාරයේ අනාගතයේ සැලසුම් කරන්න අයිතිකරුවන්ට අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒකට අවශ්‍ය තොරතුරු අවශ්‍ය වෙනවා මේ මූල්‍ය ප්‍රකාශ නැත්නම් අපේ ව්‍යාපාරයේ සිද්ධ වෙන දේවල් පිළිබඳ අවබෝධය. ඊළඟට අපි ගත්ත තීරණවල හරි වැරද්ද හරිදන් හරි කියලා කියන්නේ ඒ වගේ තීරණ තව ඉදිරියට අරගෙන යන්නේ වැරදි තීරණ අරගෙන තියෙනවා නම් ඒව වෙනස් කරන්න. ඊළඟට අයිතිකරු හැටියට දැනගන්න ඕනේ තමන් යෙදවපු මුදලට ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවද ලාභයක් තියෙනවද. ඊළඟට තව දුරටත් මේ ව්‍යාපාරයට මුදල් යොදවනවද මම එහෙම නැත්නම් මේ ව්‍යාපාරයෙන් අපි අයින් වෙනවද විතැන් වෙනවද කියන තීරණ ගන්න අයිතිකරුවන්ට තමයි මේ මූල්‍ය ප්‍රකාශ එහෙම නැත්නම් ගිණුම් කරන තොරතුරු විශාල වශයෙන්ම අයිති නැත්නම් උනන්දුවක් දක්වන ඒගොල්ලෝ තමයි. ඒගොල්ලෝ තමයි මේ ගිණුම් කරන තොරතුරු විශාල වශයෙන් ඒගොල්ලන්ට තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. right? ඊළඟට කළමනාකරුව ගත්තම කළමනාකරුව හැටියට අපිට කියන්න පුළුවන් බැංකුවක ඉන්න බ්‍රාන්ච් මැනේජර්ස්ලා, රීජනල් මැනේජර්ස්ලා, සෝනල් මැනේජර්ස්ලා, බ්‍රාන්චස් බාරව ඉන්න කෝපරේට් මැනේජ්මන්ට් එක, එහෙම නැත්නම් මැනේජින් ඩිරෙක්ටර්, බෝඩ් එක, ඔය සියලුම දෙනා ඔය කළමනාකරුවන් කියන ගොඩට වැටෙනවා. ඒත් ඒගොල්ලන්ටත් උනේ අපි සිදු කරන ලද කටයුතු වල ප්‍රගතිය බලා ගන්න. ඊළඟට අපේ සැලසුම් හරිද කියලා බලා ගන්න. අපේ බජට් වලට against actual කීයද කියලා බලා ගන්න. ඊළඟ අවුරුද්ද සැලසුම් කරන්න. right? ඒත් විවිධාකාරයේ දේවල් වලට කළමනාකරුවන්ටත් මේ මූල්‍ය ප්‍රකාශ ඉතාම වැදගත්.
ඊළඟට අනාගත ආයෝජකයන්. අනාගත ආයෝජකයන් ගත්තහම අනාගතයේ ව්‍යාපාරයට මුදල් යොදවන්න බලාගෙන ඉන්න කට්ටිය. එහෙම නැත්නම් තමන් යම් ලිස්ටඩ් කම්පැනි එක කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගම කොටස් ගන්න ඉන්න කට්ටියට ඒ කට්ටියට දෙන එකම සෝස් එක තමයි මේ මූල්‍ය ප්‍රකාශ. right? අනාගත ආයෝජකයින්ට අපි හිතමු මේ ආයෝජකයා ඉන්නේ පිටරට කියලා අපේ හිතන්නකෝ අපේ බැංකුවේ ආයෝජනයක් කරන්න එයා බලාපොරොත්තු වෙනවා. right? මිලියන ගානක ආයෝජනයක්. ඒකට එයාට පළවෙනියෙන්ම එයාට තියෙන ප්‍රධානම සෝස් එක තමයි බැංකුව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. එයාට පුළුවන් අපේ ඇනුවල් accounts අරගෙන ඉවිල්ලා බලන්න. ඒකට වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇනුවල් accounts download කරගෙන බලන්න පුළුවන්. ඒකට අනාගත ආයෝජකයින් කියන ගොඩට තියෙන එකම සෝස් එක සමහර වෙලාවට මේ ව්‍යාපාරයේ පිළිබඳව මොන හරි තීරණයක් ගන්න ආයෝජනය කරනවද නැද්ද කියලා තීරණය කරන්න මූල්‍ය ප්‍රකාශ ව්‍යාපාරයක තියෙනවා. ඊළඟට බැංකු සහ ණය හිමියන් ණය මුදලක් දෙන්න ඉස්සෙල්ලා මේ ණය ගෙවීමේ හැකියාව දැනගන්න, ව්‍යාපාරයක ණය ගෙවීමේ හැකියාව දැනගන්න බැංකු සහ ණය හිමියන් අනිවාර්යයෙන්ම අදාළ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශ ඉල්ලනවා. ඒගොල්ලෝ බැංකු වල වැඩ කරන කට්ටිය හැටියට ඒක දන්නවා කියලා මම හිතනවා. ඊළඟට ආයතනයක ගනුදෙනු කරුවන් උනන්දුයි ආයතනයේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳව. විශේෂයෙන්ම බැංකුවක් සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්. ඒතර බැංකුවක ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්, ඩිපොසිට් කරන කට්ටිය, ලෝන් ගන්න ඉන්න කට්ටිය, මේ බැංකුව හොඳ බැංකුවක්ද නැද්ද? ඒ බැංකුව ලාභ ලබන බැංකුවක්ද? බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න ගනුදෙනුකරුවන්ටත් ඕනේ මූල්‍ය ප්‍රකාශ. ඒතර ශ්‍රී ලංකා මහ බැංකුව බැංකුව වලට නියම කරලා තියෙනවා තමන්ගේ මූල්‍ය ප්‍රකාශ පෙන්වන්න කියලා. තමන් ව්‍යාපාර කටයුතු කරන ස්ථානයේ. ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව කියන හැම කාර්යයකට සැරයක්ම තමන්ගේ මූල්‍ය ප්‍රකාශ පත්තර 3ක දාන්න කියලා. එක සිංහල, එක දෙමළ, එක ඉංග්‍රීසි පත්තරයක දාන්න කියලා. ඒකට ඒ වගේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා තියෙන වාණිජ බැංකුව නම් තමන්ගේ මූල්‍ය ප්‍රකාශ වෙබ්සයිට් එකේ දාන්න ඕනේ මේ කොටස් වෙළඳපොලේ. ඊට අමතරව තමන්ගේ වෙබ්සයිට් එකේ දාන්න ඕනේ. ඒකට ඔය ආදී වශයෙන් විශේෂයෙන්ම බැංකුවකට අදාළ ගනුදෙනුකරුවන්ට තමන්ගේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන ඒගොල්ලෝ. තමන් ගනුදෙනු කරන අදාළ ආයතනය හොඳ ආයතනයක්ද නැද්ද කියලා ඇසස්මන්ට් එකක් කරගන්න. ඊළඟට රාජ්‍ය ආයතන යටතේ මම ගිසති කතා කරා විශේෂයෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුව. තමන්ට අවශ්‍ය බදු මුදල් රැස් කරගන්න විවිධ ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරනවා. එතන නියමයකුත් තියෙනවා අනිවාර්යයෙන්ම තමන්ගේ මූල්‍ය ආයතන තමන්ගේ ආයතනයේ මූල්‍ය ප්‍රකාශ හැම අවුරුද්දකට සැරයක්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවට එවන්න ඕනේ විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශ. ඒතර ඒක මත ඉඳලා තමයි මේගොල්ලෝ බදු දැමීම සිද්ධ කරනු ලබන්නේ. ඊළඟ ආයතනයක වැඩ කරන සේවකින් ආයතනයක සිටින වෘත්තීය සමිති උනන්දුවක් දක්වනවා තමන්ගේ ආයතනයේ මූල්‍ය ප්‍රකාශ පිළිබඳ හේතුව තමයි ප්‍රධාන වශයෙන් තමන්ගේ ඉල්ලීම් සහ දේවල් දිනා ගැනීමට ඊළඟට තමන්ගේ ආයතනයේ රැකියාවේ තියෙන සුරක්ෂිතභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. ඒතර සේවකයින්ුත් කැමති තමන්ගේ ආයතනයේ ඊටාම හොඳ ආයතනයක් නම් විශේෂයෙන් තමන්ගේ මේ ඉල්ලීමක් දිනා ගන්න ඊට අමතරව වැඩ කරන ආයතනයේ සුරක්ෂිතද නැද්ද තමන්ගේ ජොබ් එක සම්බන්ධයෙන් ගත්තා. දැන් අවසාන වශයෙන් විවිධ විශ්ලේෂණ කටයුතු කරන කට්ටිය විවිධ ආයතනවල මූල්‍ය ප්‍රකාශ පරිහරණය කරන ඒවා ඇනලයිස් කරලා එක එක දේවල් රිපෝට්ස් එළියට දාන. ඒත් ඒගොල්ලොත් පරිහරණය කරනවා විශ්ලේෂකිනුත් තමන්ගේ අදාළ වැඩේ සිදු කිරීම සඳහා. ඒගොල්ලෝ තමයි ආයතනයක මූල්‍ය ප්‍රකාශ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවීන්. ඊළඟට අපි කතා කරා මම මේ ඇත්තටම දැන් මේ විනාඩි 20ක් විතර අරගෙන කතා කරන්නේ ගිය සතියේ කතා කරපු දේවල් ආයෙ රිෆ්‍රෙෂ් කරගන්න. right? මම ඔයගොල්ලන්ට කිව්වා වගේ එක එක කට්ටියගේ බයිසිකල් වල ස්ටාර්ට් වෙන විදිය වෙනස්. ගිය සතියේ මට මතකයි කිව්වා සමහර කට්ටිය එකපාරටම ස්ටාර්ට් වෙනවා, සමහර කට්ටියට එහෙම ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒකට Taman දැන් මේ වයසට ආපුවම ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ අවුරුදු 20ට වඩා වැඩි කට්ටිය වෙන්නේ නැති මේකේ ලොග් වෙලා ඉන්නේ. ඒතර මේ වයසට ආපුවාම දැන් ඔයගොල්ලෝ වයසයි. ඔයගොල්ලන්ට Taman පිළිබඳ ඇසස්මන්ට් එකක් තියෙන්න ඕනේ. දැන් චූටි ළමෙක් වගේ නෙමෙයි චූටි ළමයින්ට කියනනේ පාඩම් කරන්න, අරක කරන්න, මේව කරන්න කියලා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැති හින්දා. හැබැයි දැන් ඔයගොල්ලෝගේ මේ වයසට ආපම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මම විභාගයේ සම්බන්ධයෙන් කොච්චර දුරට සූදානම් විය යුතු කෙනෙක්ද? මට එකපාරටම විභාගයට ගිහිල්ලා උත්තර ලියා ගන්න පුළුවන් වෙයි. මට නැත්තම් සතියකට කලින් පාඩම් කරොත් ඇතිද? මට නැත්තම් මාසෙකට කලින් මාස දෙක තුනකට කලින් පාඩම් කරොත් ඇතිද? නැත්තම් මම දවස ගානේ ගිය සතියේ වැඩේ මේ සතියේ
පන්තියට යන්න ඉස්සෙල්ලා බලා ගන්න ඕනේ කෙනෙක්ද? දැන් විශේෂයෙන් මම කෝ මේ විෂය ඉගෙන ගන්නකොට කොමර්ස් කරපු නැති කට්ටිය ඉන්න පුළුවන් ඒ ලෙවල් වලට. ඒත් එහෙම කෙනෙක් නම් එයා ඔටෝමැටිකලි වැටෙනවා ඊ සතියේ කරපු වැඩේ වේලාසනින් බලාගෙන මේ සතියේ පන්තියට ඇවිල්ලා ඉඳ ගන්න එකට. එහෙම නැත්නම් මේ ගොඩාක් වෙලාවට දැන් අදත් එහෙම කරන්නේ නැති ගොඩක් කට්ටිය අද උදේ නැගිට ගමන් මූණවත් හොදන්න නැතුව කෙලින්ම මේකට ලොග් වෙලා ඉන්න පුළුවන් ඒ ලෙවල් වලට කොමර්ස් කරපු නැති කෙනෙක් වුණා. right? ඒතර ඒක හරියන්නේ නැහැ වර්ක්අවුට් වෙන්නේ නැහැ. නිකන් අර තමන් රැවටීමක් තමයි වෙන්නේ. ඒතර දැන් ඔයගොල්ලෝගේ මේ වයසේදී තමන්ගේ කැරියර් එක ඩිසයිඩ් කරගන්න ඕනේ කොයි පැත්තටද යන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ මේ විභාගේ තෝරාගෙන තියෙන කරලා ඉවර කරන්නේ යම් පරමාර්ථයක් ඇතුව ඒ පරමාර්ථය ඉෂ්ට කරන්න වෙන්නේ නැහැ. right? මම කෝ ගොඩාක් කට්ටිය ෆේල් වෙන විෂයක් මේක. right? මොකද මේ විෂයේ මේ ලොකු බරෑරුම් දේවල් තියෙනවා විශේෂයෙන් බැංකුවක මූල්‍ය ප්‍රකාශ හදන්න කියලා තියෙනවා විශේෂයෙන් වරලග්ගනකාධිකාරී මේ විභාගවලවත් බැංකුවක මූල්‍ය ප්‍රකාශ කියන පාඩම කව වෙන්නේ නැහැ ඒක නිසා මේ Taman ඇසෙස් කරගෙන තමන්ම තීරණය කරන්න ඕනේ මම කොයි විදිහටද මේ විභාගෙට ලෑස්ති වෙන්නේ මේ එක විෂයක් නෙමෙයි හැම විෂය සම්බන්ධයෙන් මම මේ කියන්නේ right හරි ගිය සතියේ අපි කතා කරා ගිණුම්කරණයේ ප්‍රධාන වර්ගීකරණයන් තුනක් ගැන ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් මැනේජ්මන්ට් ඇකවුන්ටින් කොස්ට් ඇකවුන්ටින් කියලා මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය පිරිවැය ගිණුම්කරණය. එතන මේ තුනෙන් අපි අපේ විභාගයේ පැත්තෙන් අපිට වැදගත් වෙන්නේ 99ක් 100ක්ම අපි කතා කරන්නේ මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව. ඔයගොල්ලෝගේ විෂය නිර්දේශයේ තියෙන 100%ක්ම වගේ මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව. කළමනාකරණ ගිණුම්කරණය සහ පිරිවැය ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණයෙන් වෙනස් වෙන්නේ කාරණා කිහිපයක් මත. මූල්‍ය ගිණුම්කරණයේදී අපි හැම වෙලාවෙම කතා කරන්නේ අතීතයේ වෙච්ච දේවල් ගැන. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේ පිරිවැය ගිණුම්කරණයේ අපි කතා කරන්නේ වර්තමානයේ සහ අනාගතයේ ගැන තමයි අපි කතා කරන්නේ. ඒතර කළමනාකරණ ගිණුම්කරණය ගත්තාම ඒක යටතේ විශේෂයෙන්ම අපි ව්‍යාපාරයේ අයවැය ලේඛන සකස් කිරීම විවිධ අනාගත ආයෝජකයන් සම්බන්ධයෙන් තියෙන තීරණ ගැනීමට විවිධ ඉවැලුවේෂන් කිරීම මේ වගේ දේවල් තමයි කළමනාකරණ ගිණුම්කරණයේදී කතා කරන්නේ. ඒතර විශේෂයෙන් පිරිවැය ගිණුම්කරණයේදී අපි එක්කෝ නිෂ්පාදිතයක එහෙම නැත්නම් සේවාවක පිරිවැය ගණනය කිරීම, cost allocation, cost allocation basis තීරණය කිරීම මේ වගේ කටයුතු තමයි පිරිවැය ගිණුම්කරණයේදී කතා කරන්නේ. ඒතර ඇත්තටම කළමනාකරණ ගිණුම්කරණයේ අණු කොටසක් හැටියට තමයි පිරිවැය ගිණුම්කරණය වෙනමම ඒකට අපි බ්‍රාන්ච් එකක් දීලා තිබ්බට අපි පිරිවැය ගිණුම්කරණයේ අපි දකින්නේ කළමනාකරණ ගිණුම්කරණයේම තවත් අණු කොටසක් හැටියට. ඒ ලොකු තාත්තා හැටියට අපි දකින කළමනාකරණ ගිණුම්කරණයේ ඒකේ කොටසක් හැටියට තමයි පිරිවැය ගිණුම්කරණය අපි දකින්නේ. එතකොට මේ ඔයගොල්ලන්ට අදාළ විෂය නිර්දේශය අපි 100%ක්ම කතා කරන්නේ මූල්‍ය ගිණුම්කරණයට අදාළ දේවල්. right. ගිය සතියේ අවසානයේදී අපි කතා කරා මම ඒකෙදී ආරම්භයක් හැටියටම පටන් ගත්තා ගිණුම්කරණය අපි සමාන කරොත් එහෙම මිනිස්සෙකුට ගිණුම්කරණේ සමාන කරොත් එහෙම මිනිස්සෙකුට ජීවත් වීමට හදවතක් අවශ්‍යයිනේ. ඒත් ඒ වගේ ගිණුම්කරණේ කියන විෂයේ හදවත තමයි මෙන්න මේ ද්විත්ව සටහන් ක්‍රමය කියන අපේ මෙතඩ් එක. එතකොට ගිණුම්කරණය ද්විත්ව සටහන් ක්‍රමයක් නැති ගිණුම්කරණයක් ගැන අපිට කතා කිරීමට හැකියාවක් නැහැ. අපි කියනවා ඩබල් එන්ට්‍රි සිස්ටම් එක කියලා. right. ඒත් අපි මෙතන ඉඳලා අද පාඩම පටන් ගමු. ගිය සතියේත් අපි කතා කරා. නමුත් මෙතන ඉඳලා අපි බොහොම හිමීට ක්‍රමානුකූලව මම මුල් ටිකක් වේගයෙන් කතා කරා. ගිය සතියේ අපි කතා කරපු දේවල් වලට රිවිෂන් එකක් හැටියට. අද මෙතන ඉඳලා අපි බොහොම හිමීට ආයි පටන් ගමු මේ සතියේ ඉතුරු කොටස් ටික. right. right. ඔයගොල්ලන්ගේ දැනට මේ දක්වා මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා මම මේ බැලුවේ. මේකේ අහනවා රෙකෝඩින් එකත් එක්ක PDF එකක් හම්බ වෙනවද කියලා. ඒ සියලුම දේවල් තියෙනවා. මේ මම මේ කරන ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ පේන ගිය සතියේ දැම්ම ටියුට් එකයි ප්‍රසන්ටේෂන් එකයි මේ සතියේ දාලා ඇති
tube number 2 කියලා tube number එකකුයි presentation එකකුයි. තාම හැබැයි අපි කතා කරන්නේ පළවෙනි සතියේ මම දැම්ම presentation එක. මොකද ඒක ටිකක් ලොකු presentation එකක්. ඒතර හැම සතියෙම බදාදා වෙනකොට මම ensure කරනවා ආයතනයේ විසින් ඒ සතියේ සෙනසුරාදා තියෙන පන්තියට අදාළව දාන tube එකයි presentation එකයි. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ print out එකක් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. මම ගිය සතියේ ඉල්ලුවා එහෙම print out එකක් අරගෙන තියාගන්න කියලා. ඒක තමයි ඔයගොල්ලන්ගේ note එක වෙන්නේ. right? ඒකට කිසිම තේරුමක් නැහැ මම මේ online ක්‍රමයේ යටතේ මම note එකක් dictate කරන එක කිසිම තේරුමක් නැහැ. ඒක කාලේ නාස්ති කිරීමක්. ඒක නිසා සියලුම ඔයගොල්ලන්ට ලැබෙන notes මම මේ screen එක මේ share කරලා තියෙන්නේ. ඒ නිසා ඒක ලබා ගැනීම කිසි අපහසුතාවයක් නැහැ කියලා මම හිතනවා. right. ඔයගොල්ලන්ට මොන හරි ඒ සම්බන්ධයෙන් තියෙනවද? දැන් මෙතන ඒකට ටෙක්ස්ට් ගහන්න එපා. මොකද මට ඒකේ හැකියාවක් නැහැ නේ ඔයගොල්ලෝගේ ඒ ප්‍රශ්න විසඳන්න. ඒකට හොඳම දේ තමයි මේ ආයතනයේට කතා කරලා ඔයගොල්ලන් මොන හරි වෙන ගැටලුවක් තියෙන මම හිතනවා එහෙම ගැටලුවක් තියෙන්න බෑ කියලා. මොකද මේක පළවෙනි සැරේට අපි මේ ඔන්ලයින් විදියට උගන්වනව නෙමෙයි මේ තුන්වෙනි සැරේ විතර වගේ අපි කරන්නේ. ඒක නිසා මේ සියලුම ටියුට්ස් සහ ප්‍රසන්ටේෂන් මම කරන සියලුම දේවල් ඔයගොල්ලන්ට මේ ෂෙයා කරලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ ඕන කෙනෙකුට ඒක අරගෙන රෙකෝඩින් එකත් එහෙමයි මම හිතන්නේ. ඉතින් මම මේ කිව්වේ රෙකෝඩින් එකට පස්සේ සවන් දෙනවට වඩා ලේසි තියෙන වෙලාවට මේක පන්තියට එනවා වගේ කියලා හිතලා ඇවිල්ලා ඒ වෙලාවට මේව කරන්න. මොකද පස්සට දානකොට අපි දන්නවා කොච්චර හොඳට ඔයගොල්ලෝ මේ වැඩේ කරනවද කියලා. ඊට පස්සට පැය දෙකක් ගියොත් එහෙම පැය දෙකක් ඉඳලා ඉවිල්ලා ඔයගොල්ලෝ ඒක බලනවා කියන එක මම දන්නවා කිසිම යථාර්ථයක් වෙන්නේ නැති දෙයක්. එහෙම ගොඩක් වෙලාවට මිනිස්සුන්ට එහෙම කරන්න බෑ. right? ඉතින් මේ හැමදේම මේ කියන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ වයසට දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලොත් පොඩි ළමයි වගේ ඔන්ලයින් ලෙක්චර් එකට ඇවිල්ලා වෙලා ඒක පැත්තකට දාලා වෙන වැඩක් කරගෙන ඉන්නවනේ. ඉතින් ඔයගොල්ලොන්ගේ ඔයගොල්ලෝ ගන්න ඩිසිෂන් එකක් ඒක. right? ඒකින්ද මේ හොඳම දේ තමයි මේ උදේ 8ට සෙන්සුරාදා ඇවිල්ලා මේක අහගෙන ඉන්න. එතකොට ආයි මොන හරි අපැදිරිතාවයක් තියෙනවා නම් විතර රෙකෝඩින් එක බලා ගන්න. right? එහෙම නැතුව රෙකෝඩින් එකේ පිහිට පතන්න එපා මේකට උදේ 8ට එන්නේ නැතුව. right? දැන් ඔය හැමදේම අලුත් පිට අලුත් ටික දවසක් යනකොට ඒක ඔයගොල්ලන්ට පරණ වේගෙන යනකොට ඔයගොල්ලොන්ගෙම මේක අතහැරෙනවා. right? ෆිසිකලි මෙතන පන්තියේ හිටියනම් මම ඒක ගොඩක් දුරට එන්ෂුර් කරනවා ඔයගොල්ලන්ගේ ඇටෙන්ෂන් එක තියෙනවා කියන එකට. හැබැයි දැන් ඉතින් මට මේ වෙලාවේදී එන්ෂුර් කරන්න විදියක් නැහැ. ඔයගොල්ලෝ ඔන්ලයින් එකේ ඔන්ලයින් ක්‍රමයේ යටතේ මේකට අහගෙන ඉන්නකොට බලාගෙන ඉන්නකොට ඔයගොල්ලෝ කොච්චර දුරට ඇටෙන්ෂන් එක තියෙනවද නැද්ද කියන එක අපිට එන්ෂුර් කිරීමේ හැකියාවක් නැහැ. ඒක Taman තමයි ඒක තීරණය කරන්න ඕනේ. right? අපි ආයෙත් පාඩමට ආවොත් එහෙම ද්විත්ව සටහන් ක්‍රමය එහෙම නැත්නම් ඩබල් එන්ට්‍රි සිස්ටම් එක කියන එක ඉතාලි ජාතිකයෙක් වෙච්ච ලූකා පැසියෝලි තමයි ලෝකයට හඳුන්වලා දුන්නේ. මම ගිය සතියේ කිව්වා වගේ ලූකා පැසියෝලි කියලා කෙනෙක් හිටියේ නැත්නම් අද මේ වෙලාවේ මෙහෙම ලෙක්චර් එකක් තියෙන්නේ නැහැ. ඕගොල්ලෝම ඔන්ලයින් වලට ලොග් වෙලත් නැහැ. මම මෙහෙම මේක මේ ඔන්ලයින් ලෙක්චර් එක කරන්නේත් නැහැ. ලූකා පැසියෝලි තමයි මේ ඔක්කොටම කියන්න ඕනේ. එයා තමයි මේ ද්විත්ව සටහන් ක්‍රමය එහෙම නැත්නම් ගිණුම්කරණය කියන විෂය ලෝකයට හඳුන්වලා දුන්නේ. right? එතකොට එයා කිව්වා හඳුන්වලා දෙනකොට අපි ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු මුදලින් සිද්ධ වෙන ගනුදෙනු මුදල් මේ අගයක් සටහන් කරන්න පුළුවන් ගනුදෙනු මුදලින් වැලියු කරන්න පුළුවන් ගනුදෙනු තෝරගත්ත එක ගිණුමක අර පැත්තේ සටහන් කරන්න ඕනේ. එම අගයෙන්ම තෝරගත්ත තව ගිණුමක බැර පැත්තේ සටහන් කරන්න ඕනේ කියලා. එතකොට ඒ සටහන් කරන්න ඕන විදිය එයා වගුවක් මගින් අපිට ඉදිරිපත් කරා. එයා කියන හැම වෙලාවෙම අපි ගනුදෙනුවක එක සටහනක් අර පැත්තේ යම් ක්‍රමයකට අනුව එයා ඒ ක්‍රමයේ ඉස්සරහට දැන් ඊළඟ ස්ක්‍රීන් එකේ මම ඔයගොල්ලන්ට පෙන්නනවා මොකද්ද ක්‍රමය කියලා. ඊළඟට තෝරගත්ත තව ගිණුමක බැර පැත්තේ එකම අගයකින් සටහන් කරන්න කියලා. ඒක තමයි ද්විත්ව සටහන් ක්‍රමය කියලා කිව්වේ. එතන මෙන්න මෙහෙම අපි දිගින් දිගටම එක ගනුදෙනුව අරගෙන තෝරගත් එක ගිණුමක හර පැත්තේ එම අගයෙන්ම තව ගිණුමක බැර පැත්තේ සටහන් කරගෙන යනවා. ඊළඟ ගනුදෙනුව ගන්නවා. ඒකේ වටිනාකම ගන්නවා. ඒකටත් අපි තෝරගත් එක ගිණුමක හර පැත්තට සටහනක් දානවා. තෝරගත්ත තව ගිණුමකට බැර පැත්තට සටහනක් දානවා. යම් මේ ද්විත්ව සටහන් ක්‍රමයට අනුව. එතන මෙහෙම සටහන් කරගෙන ගියාම ඔටෝමැටිකලි වර්ෂයේ අවසානයේදී
අපේ හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි සමාන වෙන්න ඕනේ. ඒක මැජික් එකක් නෙමෙයි. ඒක සාමාන්‍ය දෙයක්. අපි වැරද්දක් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි සමාන වෙන්න ඕනේ. right? එතකොට මෙයා මේක හඳුන්වලා දෙලා එයා කිව්වා දැන් ඔන්න අපි සටහන් කරන්න ඕන විදිය එයා ඊට පස්සේ අපිට හිරිදරව් කරා. ඒකට එයා මෙන්න මේ වගුව ඉදිරිපත් කරා. එයා කිව්වා සටහන් කරන්න පුළුවන් ගිණුම් ಜಾති පහක් තියෙනවා. right? ගනුදෙනුවක් ද්විත්ව සටහන් ක්‍රමයේ යටතේ සටහන් කරන්න පුළුවන් ගිණුම් ಜಾති පහක් තියෙනවා. ඒ ගිණුම් ಜಾති පහ තමයි වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. right? එතකොට ඔන්න ඔය ගිණුම් ಜಾති පහේ එයා කිව්වා හැම වෙලාවෙම වත්කම් ගිණුමක ශේෂය හර වෙන්න ඕනි කියලා. කිසියම් ගනුදෙනුවක් නිසා වත්කමක් වැඩි වෙනවා කියලා අපිට තේරෙනවා නම් අපි ඒ වත්කම් ගිණුම හර කරන්න ඕනි කියලා. යම් ගනුදෙනුවක් නිසා අපිට තේරෙනවා නම් වත්කමක් අඩු වෙනවා කියලා අදාළ වත්කම් ගිණුම බැර කරන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට එයා කිව්වා හැම වෙලාවෙම වගකීම් ගිණුමක ශේෂය බැර වෙන්න ඕනේ යම් ගනුදෙනුවක් හේතුවෙන් අපිට තේරෙනවා නම් වගකීම වැඩි වෙනවා කියලා අදාළ වගකීම් ගිණුම බැර කරන්න කියලා. ඒතර යම් ගනුදෙනුවක් හේතුවෙන් අපිට තේරෙනවා නම් අදාළ වගකීම අඩු වෙනවා කියලා අදාළ වගකීම් ගිණුම හර කරන්න ඕනේ කියලා කිව්වා. ඒ විදිහට ආදායම් ගිණුමක හැම වෙලාවෙම ශේෂය බැර ආදායමක් වැඩි වෙනවා නම් අදාළ ආදායම් ගිණුම බැර අඩු වෙනවා නම් අදාළ ආදායම් ගිණුම හර කියලා කිව්වා. වියදමක ශේෂය හර වැඩි වෙනවා නම් හර අඩු වෙනවා නම් බැර කියලා කිව්වා. හිමිකම් ගිණුමක ශේෂය බැර කියලා කිව්වා. ගනුදෙනුවක් නිසා හිමිකම වැඩි වෙනවා නම් අදාළ හිමිකම් ගිණුම බැර කරන්න ඕනේ කියලා කිව්වා. හිමිකම අඩු වෙනවා නම් අපි අදාළ හිමිකම් ගිණුම හර කරන්න ඕනේ කියලා කිව්වා. එතන මේක තමයි මම ගිය සතියේත් කිව්වා ගිණුම්කරණය කියන විෂය යටතේ ඕගොල්ලොන්ට කටපාඩම් කරන්න තියෙන එකම දෙය මෙන්න මේ ද්විත්ව සටහන් ක්‍රමයේ විතරයි. එතන මේක කටපාඩම් කරන්න ඕනේ. දැන් කෙනෙක් මේ ද්විත්ව සටහන් ක්‍රමයේ ඇරුණාම අනිත් ගිණුම්කරණයේ තියෙන සියලුම දේවල් සියලුම සටහන් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඇයි අපි අර ගිණුම හර කරේ? ඇයි අපි අර ගිණුම බැර කරේ? ඊළඟට අරක උනේ කොහොමද මේක උනේ කොහොමද කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්න කරන්න පුළුවන් හැම දෙයක්ම. හැබැයි ඔයගොල්ලන්ට ප්‍රශ්න කරන්න බැරි එකම දේ තමයි මෙන්න මේ ලූකා පැසියෝලි ඉදිරිපත් කරපු ද්විත්ව සටහන් ක්‍රමය. ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. අපි ප්‍රශ්න කරලා තේරුම්න්නේ. ඒක තමයි අපේ මේ ගිණුම්කරණේ හඳුන්වා දුන්න ඒ අදාළ පුද්ගලයා ඉදිරිපත් කරපු න්‍යාය. right? එයා නිකන් හරි කිව්වා නම් වත්කම් ගිණුමක ශේෂය හර නෙමෙයි බැර කියලා මම අද උගන්වන්නේ බැර කියලා. right? වත්කමක් වැඩිවීම හර නෙමෙයි බැර කියලා කිව්වා නම් අපි බැර කියලා උගන්වනවා. ඒතර මේක තමයි අය ඉදිරිපත් කරපු මෙතඩ් එක. ඒතකොට මේකේ තියෙන දේ දැන් ඔයගොල්ලෝ මගෙන් ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් ඇයි සර් වත්කම් ගිණුමක ශේෂය හැම වෙලාවෙම හර කියලා. ඒතර ඒක තමයි ලූකා පැසියෝලි ඉදිරිපත් කරපු න්‍යාය. ඇයි වත්කමක් වැඩි වෙනකොට හර කරන්නේ කියලා මගෙන් ඇහුවොත් මට ඒකට උත්තර නැහැ. right? ලූකා පැසියෝලි ඉදිරිපත් කරපු න්‍යාය තමයි ඒක. දැන් මේ මගේ එයා පැත්තේ බිත්තිවල ගාලා තියෙන සුදු පාට. දැන් කෙනෙක් මගෙන් ඇහුවොත් මේ බිත්තියේ පාටට ඇයි ඔයගොල්ලෝ සුදු කියලා කියන්නේ කියලා. ඒතර මට ඒකට උත්තරයක් තියෙනවද? නැහැ. පාරේ යනකොට හරකෙක් හම්බ වෙනවා. ඒ හරකා දිහා බලලා කෙනෙක් ඇහුවොත් පොඩි ළමයෙක් ඇහුවොත් ඇයි මෙයාට අපි හරකා කියලා කියන්නේ කියලා. ඒතර අපිට ඒකට උත්තරයක් නැහැ. හේතුව තමයි පොඩි කාලේ ඉඳලා අපිත් පොඩි කාලේ ඉඳලා අපි ওই જાතිය කකුල් හතරක් තියෙන අන් දෙකක් තියෙන ওই විදියට ඉන්න ওই සයිස් එකේ මේ සතෙකුට අපි කිව්වේ හරකා කියලා. දැන් මිනිස්සුන්ට අපි කියනවා මිනිහා කියලා. එහෙම නැත්නම් ගැහැණු ළමයා හරි ගැහැණිය හරි මිනිහා හරි ওই විදියට කියනවා. දැන් පොඩි කාලේ ඉඳලා ඒ જાතිය මිනිස්සෙක් දැක්කම අපි පොඩි කාලේ ඉඳලා අපේ අම්මලා තාත්තලා අපිට දිගටම කිව්වනම් මේ ඉන්නේ පුතේ හරකෙක් කියලා. දැන් අපි මිනිස්සෙක් දැක්කම කියන්නේ හරකෙක් කියලා තමයි. ඒතර කෙනෙක්ට සමහර දේවල් තියෙනවා ලෝකේ ප්‍රශ්න කරන්න බැරි දේවල්. ඒතර ඒ වගේ දෙයක් තමයි මම මේ දකින්නේ මේ ද්විත්ව සටහන් ක්‍රමය.
ඒක තමයි අදාළ ditth සටහන් ක්‍රමයේ හඳුන්වා දුන්න පුද්ගලයා ඉදිරිපත් කරපු න්‍යාය. ඒ න්‍යාය මත ඉඳගෙන තමයි අපි ගිණුම්කරණය කරන්නේ. හැබැයි මම ආයෙ කියනවා මේ ditth සටහන් ක්‍රමයේ ඇරුණාම ගිණුම්කරණයේ තියෙන අනිත් ඕනම දෙයක් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ හැම එකටම හේතුවක් තියෙන්න ඕනේ. ඒත් අපි ඉගෙන ගන්නකොට ඒක ඔයගොල්ලන්ට ගොඩාක් හොඳට තේරෙයි. එතකොට මගේ ඉල්ලීම තමයි මේ ditth සටහන් ක්‍රමය කියන එක මම ගියසති ඔයගොල්ලන්ගෙන් ඉල්ලුවා මේක කටපාඩම් කරගන්න කියලා. ඒත් පාඩම් කරගත්තත් ලේසි අපේ අදාළ ගිණුම් වර්ග 5 කෙලින් තියෙන ශේෂයන් ටික මතක තියාගත්තා නම් ඇති. ඒතර වත්කම් හර ශේෂයක්, ඒ වගේම වියදම් හර ශේෂයක්, අනිත් ಜಾති තුන ශේෂයන් බැර. වගකීම් ආදායම් හිමිකම් ශේෂයන් බැර. ඒතර ඔයගොල්ලන්ට පේනවා ශේෂය කියන කොලම් එකයි වැඩිවීම කියන කොලම් එකයි ඩෙන්ටිකල්. එකිනෙකට එක සමානයි. ශේෂය හර නම් වැඩිවීමත් හර. ශේෂය බැර නම් වැඩිවීමත් බැර. ශේෂය බැර නම් වැඩිවීමත් බැර. ශේෂය හර නම් වැඩිවීමත් හර. ශේෂය බැර නම් වැඩිවීමත් බැර. එතකොට ශේෂයයි වැඩිවීමයි එකම විදිහට යන්නේ. එතකොට වැඩිවීම හර නම් අඩුවීම බැර. ಜಾති දෙකයිනේ තියෙන්නේ හර හරි බැර හරි. right? The accountant ලට එහෙම නැත්නම් finance managers ලට CFO ලට ගොඩක් වෙලාට ඒගොල්ලෝගේ යාළුවෝ කියලා යාළුවෝ කතා කරන්නේ විහිළුවට කියන්නේ ඔයගොල්ලෝ හර බැර කට්ටිය කියලා. එහෙම නැත්නම් debit credit people කියලා තමයි කියන්නේ. The accountant ලා finance managers ලා CFO ලා හැම වෙලාවෙම කතා කරන්නේ debit credit වලින්. හර කරනවා බැර කරනවා. හර කරනවා බැර කරනවා. නැත්නම් debit කරනවා credit කරනවා. එතකොට මේකේ ඔයගොල්ලන්ට මතක තියාගන්න වෙන්නේ මේ ditth සටහන් ක්‍රමය කියන එකේ මතක තියාගන්න වෙන්නේ ශේෂය කියන කොලම් එක හරියට මතක තියාගත්තොත් ඇති. වත්කම් ගිණුමක ශේෂය හර. වගකීම් ගිණුමක ශේෂය බැර. ආදායම් ගිණුමක ශේෂය බැර. වියදම් ගිණුමක ශේෂය හර. හිමිකම් ගිණුමක ශේෂය බැර. ඒතර ශේෂය කියන කොලම් එකයි වැඩිවීම කොලම් එකයි දෙක ඩෙන්ටිකල්. එක හා සමානයි. ඒතර වැඩිවීම හර නම් අඩුවීම බැර. ඒක අනිත් පැත්ත ඔපොසිට් සයිඩ් එක. ඒතර මේක කටපාඩම් කිරීමේ කිසිම අපහසුතාවයක් නැහැ. ඔයගොල්ලොත් හරි කැමති කටපාඩම් කරන්න. ඒතර හැබැයි මෙච්චරම තමයි ගිණුම්කරණයේ කටපාඩම් කරනවා කියලා කරන්න තියෙන්නේ. right. ඒතර ඒකත් එක්ක දැන් ඊළඟට දැන් මේ ලූකා පැසියෝලි කිව්වා මෙන්න මේක තමයි සටහන් කරන්න ඕන ක්‍රමය කියලා. ඒතර දැන් ඕගොල්ලෝ මේක සටහන් කරන්න ඕගොල්ලෝ ඊළඟට මෙතනින් ඊළඟ ස්ලයිඩ් එක පෙන්නන්න ඉස්සෙල්ලා මම ඕගොල්ලෝගෙන් ආයි ඔලුවට දාලා අහන්න කැමති අපි මේ ක්‍රමයේ යටතේ සටහන් කරන්න අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ ව්‍යාපාරයක තියෙන වත්කම් මොනවාද කියලා. කොහොමද අපි වත්කමක් හඳුනගන්නේ කියලා. වත්කමක තියෙන ලක්ෂණ මොනවාද කියලා. වත්කමක් කියන එක 4S එකක්ද 3 එකක්ද ඒක සයිස් එක ලොකු එකක්ද පොඩි එකක්ද right කොහොමද අපි වත්කමක් හඳුනගන්නේ වත්කමක තියෙන ලක්ෂණ මොනවාද අපි වත්කමක තියෙන ලක්ෂණ දැනගත්තාම ගනුදෙනුවක් නිසා අපිට ආවේ වත්කමක්ද කියලා අපිට දැනගන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එක තමයි මේ ක්‍රමයට අනුව සටහන් කරනවා නම් අපි අදාළ ගිණුම හර කරන්න හරි බැරි කරන්න හරි වත්කම් ගිණුමක් කියලා අපි දැනගත්තොත් මේ වත්කමක් තමයි මේ ගනුදෙනුව නිසා ආවේ කියලා අපි දැන් ඒකේ කැරක්ටරිස්ටික් දිහා බලලා අපි තීරණය කරනවා අපිට ව්‍යාපාරයට මේ ගනුදෙනු නිසා වත්කමක් ආවා. ඒත් ඊළඟ ස්ටෙප් එක තමයි අපි බලන්න ඕනේ වත්කම වැඩි වුණාද වත්කම අඩු වුණාද කියලා. ඒත් ඒක හරි ලේසි. අපිට ඒක සාමාන්‍ය දැනීම ඒක වත්කම අපි දිහා බැලුවාම අපිට පේනවා වත්කම වැඩි වුණාද අඩු වුණාද කියලා ගනුදෙනුව නිසා. ඊළඟ ස්ටෙප් එක තමයි සටහන් කරන එක. සටහන් කරන එක හරි ලේසි. සටහන් කරන එක දැන් ඔයගොල්ලෝ දන්නවනේ කටපාඩම් කරලා තියෙන්නේ. ඒකට වත්කම අපි ගනුදෙනුව දිහා බලනවා. අපි තීරණය කරනවා මේක වත්කමක්. මේ ගනුදෙනුව නිසා වත්කම වැඩි වුණා. වත්කම වැඩි වුණා නම් මේ ditth සටහන් ක්‍රමයට ගිහලා මොකද කරන්න තියෙන්නේ? අදාළ වත්කම් ගිණුම හර කරන්න තියෙන්නේ. සටහන් කරන එක කිසිම ගැටලුවක් නැහැ. හරිම ලේසි. ගිණුම්කරණේ අමාරුම දේ තමයි ගනුදෙනුව විශ්ලේෂණය කරලා වැඩි උනේ මොකද්ද අඩු උනේ මොකද්ද වත්කමක්ද වගකීමක්ද ආදායමක්ද වියදමක්ද හිමිකමක්ද කියන එක හඳුනා ගැනීම තමයි අමාරුම වැඩි. ඒ අමාරු වැඩේත් අපිට ලේසි වෙනවා අපි දැනගත්තොත් හරියටම වත්කමක ලක්ෂණ මොනවාද වගකීමක ලක්ෂණ මොනවාද මේක ආදායමක්ද වියදමක්ද කොහොමද ආදායමක්ද වියදමක්ද කියලා අපි හඳුනාගන්නේ මේ හිමිකමක්ද right දැන් ඊළඟට ඒ අනුව ඔයගොල්ලන්ට තේරෙනවා අපි ඊළඟ ස්ටෙප් එක වෙන්න ඕනේ
ආයතනයක තියෙන වත්කම් කොහොමද අපි හඳුනගන්නේ? වත්කමක තියෙන ලක්ෂණ මොනවාද? වගකීම් කියලා කියන්නේ මොනවාද? වගකීම් වල ලක්ෂණ මොනවාද? ආදායම් කියලා කියන්නේ මොනවාද? ආදායම් වල ලක්ෂණ මොනවාද? වියදම් කියන්නේ මොනවාද? වියදම් වල ලක්ෂණ මොනවාද? හිමිකම් කියන්නේ මොනවාද? හිමිකම් වල ලක්ෂණ මොනවාද කියන එක හඳුනා ගැනීම තමයි ඊළඟ ස්ටෙප් එක වෙන්න ඕනේ. ඊළඟ ස්ටෙප් එක වෙන්න ඕනේ. right. ඉතින් අපි ඊළඟ ස්ටෙප් එකට යනකොට අපි එහෙම හඳුනගත්තොත් එහෙම ගනුදෙනුවකින් මේක වත්කමක් කියලා හඳුනගත්තොත් අපිට හරි ලේසි මේ විත්ස්ථාන ක්‍රමය අපි දැන් කටපාඩම් කරලා තියෙන්නේ. ඊළඟට අපි බලනවා මේ ගනුදෙනුව නිසා වත්කම වැඩි වෙලා නම් අපි මොකද කරන්න ඕනේ? මේ විත්ස්ථාන ක්‍රමයට අනුව කියනවා වත්කමක් වැඩිවීම හරසටහනක් කියලා. අදාළ වත්කම් ගිණුම අපි හර කරනවා. සටහන් කරන විදියේ ගැන කිසිම ගැටලුවක් මතක හිතන්න ඕනේ නැහැ. සටහන් කරන එක හරිම ලේසි. සටහන් කරන්න ඕනේ මේ දිට්ඨි සටහන් ක්‍රමයට අනුව. අපිට තියෙන අමාරු වැඩේ තමයි ගනුදෙනුවක් දුන්නාම ඒක ඇනලයිස් කරලා මේකේ වැඩි වෙලා තියෙන්නේ මොකද්ද? අඩු වෙලා තියෙන්නේ මොකද්ද කියන එක මේ කැටගරි පහට අපි හඳුනා ගැනීම තමයි අමාරු. හඳුනාගත්තට පස්සේ සටහන් කරන එක හරිම ලේසි. සටහන් කරන්න තියෙන්නේ මේක විදියට. වත්කමක් නම් වත්කම වැඩි වෙලා නම් වත්කම් ගිණුම හර කරනවා. වත්කම අඩු වෙලා නම් වත්කම් ගිණුම බැර කරනවා. right. අපි එක්සාම්පල්ස් අරගෙන ඉවිල්ලා අපි ඉස්සරහට පොඩ්ඩ අපි සටහන් කරන විදිහ ඉගෙන ගමු. අපි ගනුදෙනු අරගෙන ඉවිල්ලා වෙන වෙන. ඔයගොල්ලන්ට මම ආයෙත් කියනවා දැන් ගිය සතියේ කටපාඩම් කරගත්තේ නැත්නම් මේ දිට්ඨි සටහන් ක්‍රමය දැන් කටපාඩම් කරගන්න ඕනේ. ඒත් අපේ ඊළඟ ස්ටෙප් එක තමයි මොනවාද වත්කම් කියන්නේ, මොනවාද වගකීම් කියන්නේ, මොනවාද ආදායම් කියන්නේ, මොනවාද වියදම් කියන්නේ, මොනවාද හිමිකම් කියන්නේ කියන එක ඉගෙන ගන්න එක තමයි ඊළඟ ස්ටෙප් එක. right. අපි බලමු එක ඉගෙන ගන්න. right. ඒකට ඉස්සෙල්ලා තව පොඩි දෙයක් මෙතන මම සටහන් කරන්න කැමතියි. මේකේ තියෙනවා දැන් ඔයගොල්ලන්ට පේනවා මම කලින් ස්ලයිඩ් එකට ගියොත් එහෙම මේකේ හර පැත්තේ තියෙන්නේ හර කියන ශේෂයන් තියෙන්නේ වත්කම් සහ වියදම් විතරයි. අනිත් ඔක්කොම මොනවද තියෙන්නේ? බැර. ඒතර ගිණුම් කරන්නේ ෆන්ඩමෙන්ටල් එක තමයි දැන් අපි මේ දිට්ඨි සටහන් ක්‍රමයේ ඔයගොල්ලන්ට කිව්වා හැම සටහනක්ම තෝරගත්ත එක ගිණුමකට හර කරනවා තව ගිණුමකට බැර කරනවා. ඒතර හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි මොකද වෙන්න ඕනේ? හැම වෙලාවෙම සමාන වෙන්න ඕනේ. එතකොට හැම වෙලාවෙම හර සමානයි බැර. ඒ කියන්නේ හර සටහන් වල එකතුවයි බැර සටහන් වල එකතුවයි සමාන වෙන්න ඕනේ හැම වෙලාවෙම. ඒතර ඊළඟ මේ සමීකරණය හදලා තියෙන්නේ ඔන්න ඔය concept එකට. හර සමානයි බැර. දැන් මම කැමති ඔය වත්කම් සමානයි වගකීම් වලට ඉස්සෙල්ලා තව එකක් ලියවෙනවා නම් හර සමානයි බැර කියලා. ඒකේ තේරුම හර සටහන් වල එකතුව බැර සටහන් වල එකතුවට සමානයි. right. හර සටහන් වල එකතුව බැර සටහන් වල එකතුවට සමානයි. right. එතකොට හර සටහන් පැත්තේ අපි දීලා තිනවා වත්කම්. බැර සටහන් පැත්තේ අපි දීලා තිනවා වගකීම් කියලා. ඔයගොල්ලන්ට පේන කලින් දිට්ඨි සටහන් ක්‍රමයට ගියාම හර සටහනක් නේද වත්කම් කියන්නේ. මෙන්න තියෙනවා හර සටහනක් තමයි වත්කම් කියන්නේ. වගකීම් කියන්නේ බැර සටහන. ශේෂය. right. එතකොට මේ සමීකරණයට ගියොත් එහෙම මම මුලින්ම කිව්වා ලියන්න කියලා හර සමානයි බැර. ඒතර වත්කම් තමයි හර. වගකීම් තමයි බැර. ඒතර ඒ සූත්‍රය තව චුට්ටක් අපි දීර්ඝ කරොත් එහෙම වත්කම් සමානයි අපිට වගකීම් කියන එක ආයි කැලි දෙකකට අපි බෙදනවා. ඒ තමයි අභ්‍යන්තර වගකීම් සහ බාහිර වගකීම් කියලා. ඒතර ඔයගොල්ලෝ සාමාන්‍ය දැනීමට ඔයගොල්ලෝ දන්නවා වගකීමක් කියලා කියන්නේ අපේ බැඳීමක්. වගකීමක් ඇති වුණොත් එහෙම නැත්නම් බැඳීමක් ඇති වුණොත් එහෙම ඒක ගෙවලා නිදහස් කරගන්න ඕනේ. දැන් සමහර බැඳීම් තියෙන එහෙම ගෙවලා නිදහස් කරගන්නත් බෑ. දැන් උදාහරණයක් හැටියට ඔයගොල්ලෝ කසාද බැඳ දවසකට ඒකත් වගකීමක්. right. සැමියා බිරිඳයි සැමියයි දෙන්න තම තමන්ට වගකීමකට බැඳෙනවා. ඒතර ඒක අපිට ඕන වෙලාවට ගෙවා නිදහස් කරන්න බෑ. දැන් සමහර මිනිස්සු ඒ ඩිවෝස් වෙනවා. නමුත් ඒක ලංකාවේ එච්චර ඇක්සෙප්ටබල් දෙයක් නෙමෙයි. නමුත් ඒකයි හිතන සමහරලාට අර වගකීම ගෙවා නිදහස් කරනවා වගේ කසාදේ ඒක අදාළ පාර්ශවයට මන්දියක් ගෙවලා නිදහස් කරගන්න පුළුවන් කියලා. ඒතර ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි ලංකාවේ.
නමුත් වගකීමක් සාමාන්‍යයෙන් ගත්තොත් අපිට ගෙවලා නිදහස් කරන්න පුළුවන්. එතකොට ඒ අනුව අභ්‍යන්තර වගකීම් සහ බාහිර වගකීම් කියලා ಜಾති දෙකක් තියෙනවා. එතකොට අභ්‍යන්තර වගකීම් කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇත්තම අයිතිකරුවන්ට ගෙවන්න තියෙන ඒවට තමයි අභ්‍යන්තර වගකීම් කියලා කියන්නේ. බාහිර වගකීම් කියලා කියන්නේ ව්‍යාපාරයේ ඇත්ත අයිතිකරුවන් ඇරුණාම අනිත් පාර්ශවයන්ට ගෙවන්න තියෙනවා. මෙතනදී මම පොඩි දෙයක් ඕගොල්ලන්ට ඉස්සරහා කතා කරන්න යන දෙයක් දැන් මම වේලාසනින්ම කියනවා. හොඳට මතක තියාගන්න ගිණුම්කරණයේ තියෙන සංකල්පයක් නැත්නම් concept එකක් principle එකක් ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. මොකද්ද නම? ගිණුම් කරන ඒකක සංකල්පය. එතන මේ ගිණුම් කරන ඒකක සංකල්පයට අනුව හැම වෙලාවෙම අපි ගිණුම් තියන්නේ ගිණුම්කරණය සිදු කරන්නේ ව්‍යාපාරය වෙනුවෙන් කියන එක මතක තියාගන්න ඕනේ. ගිණුම් තියන්නේ කවුරු වෙනුවෙන්ද? ව්‍යාපාරය වෙනුවෙන්. එහෙම නැතුව ව්‍යාපාරයේ අයිතිකරුවන් වෙනුවෙන් නෙමෙයි. නැත්තම් අපි කියනවා තනි ව්‍යාපාරයක් නම් ව්‍යාපාරිකයා වෙනුවෙන් නෙමෙයි. හවුල් ව්‍යාපාරයක් නම් හවුල්කරුවන් වෙනුවෙන් නෙමෙයි. සමාගමක් නම් සමාගමේ කොටස් හිමියන් නෙමෙයි. සමාගම වෙනුවෙන්. තනි ව්‍යාපාරය වෙනුවෙන්, හවුල් ව්‍යාපාරය වෙනුවෙන්, සමාගම වෙනුවෙන්. නැතුව ව්‍යාපාරයේ අයිතිකරුවන් වෙනුවෙන් නෙමෙයි. ඒක නිසා තමයි අපි හදන ගිණුම් වල උඩ හෙඩින් එකේදී හැම වෙලාවෙම ලියන්නේ සිල්වාගේ ව්‍යාපාරය කියලා. නැතුව සිල්වා කියලා නෙමෙයි ලියන්නේ. සිල්වාගේ ව්‍යාපාරය. ඊළඟට දෙවෙනුව අපි ලියනවා ABC හවුල් ව්‍යාපාරය කියලා. නැත්තම් ABC හවුල් කරුවෝ කියලා ලියන්නේ නැහැනේ අපි. හැම වෙලාවෙම ලියන්නේ හවුල් ව්‍යාපාරය කියලා. XYZ සමාගම කියලා අපි ලියන්නේ. සමාගමේ ගිණුම්. එහෙම නැතුව සමාගමේ ඉන්න කොටස් හිමියන්ගේ ඔක්කොගෙම නම් ලියන්නේ නැහැ. ඒතර හොඳට මතක තියාගන්න ගිණුම්කරණයේදී ඔන්න ඔය ඒකක සංකල්පයට අනුව ගිණුම් සිද්ධ කරනු ලබන්නේ අපි ව්‍යාපාරය වෙනුවෙන් මිසක්කා ව්‍යාපාරිකයා වෙනුවෙන් නෙමෙයි. එතකොට ඒ මත ඉඳලා ව්‍යාපාරයේ අයිතිකරුවොත් අපිට මුදල් යෙදෙව්වොත් ව්‍යාපාරයේ අයිතිකරුවොත් අපිට ව්‍යාපාරයේ පටන් ගන්න මුදල් යොදවනවනේ. එතකොට එන්න ඒ දේවල් අපි සලකන්නේ ව්‍යාපාරය පැත්තෙන් බැලුවොත් කවදා හරි දවසක ඒක අපි ගෙවන්න ඕනේ දෙයක් හැටියට. කවදා හරි දවසක ව්‍යාපාරිකයාටත් ව්‍යාපාරය ගෙවන්න ඕනේ. දැන් ව්‍යාපාරයේ අයිති ව්‍යාපාරිකයාට ඒක හැබැයි මම ඔය කිව්ව ගිණුම් කරන ඒකක සංකල්පයට අනුව අපි ගිණුම් කරන්නේදී හැම වෙලාවෙම බලන්නේ ඇන්ගල් එක. අපි දාගන්නේ කණ්ණාඩි දෙක ව්‍යාපාරයේ පැත්තේ. ඒතර ව්‍යාපාරයේ පැත්තෙන් අයිතිකරු උනත් ව්‍යාපාරයට මුදල් යෙදුවාම අපි හිතන්නේ ගිණුම් කරන්නේදී ඒ මුදලුත් කවදා හරි දවසක ගෙවන්න ඕනේ. ඒක මේ ඉමීඩියට්ලි ගෙවන්න ඕනේ නැහැ. කවදා හරි දවසක ව්‍යාපාරේ වහන දවසට තමයි අපි ගෙවන්න ඕනේ. ඒතර ඒවට අපි කියනවා අභ්‍යන්තර වගකීම් කියලා. මොකද ගෙවන්න තියෙන දෙයක් ඒකෙන්ද වගකීමක් ව්‍යාපාරේ. අනිත් කොටස බාහිර වගකීම් කියලා කියන්නේ මොනවාද? ව්‍යාපාරයේ අයිතිකරුවෝ ඇරුණාම අනිකුත් සියලුම පාර්ශවයන්ට ගෙවන්න තියෙන ඒවාට අපි කියනවා බාහිර වගකීම් කියලා. ව්‍යාපාරයේ අයිතිකරුවෝ ඇරුණාම අනිකුත් සියලුම පාර්ශවයන්ට ගෙවන්න තියෙන ඒවාට අපි කියන්නේ බාහිර වගකීම් කියලා. එතකොට පළවෙනි අපේ සමීකරණේ හර සමානයි බැර. දෙවෙනි සමීකරණයේ තමයි හර කියන එකට අපි දාගත්ත වත්කම් කියලා, බැර කියන එකට අපි දාගත්ත වගකීම් කියලා. තුන්වෙනි සමීකරණයේ තමයි දෙවෙනි සමීකරණයේ පොඩි එක්ස්පැන්ෂන් එකක්, වත්කම් සමානයි වගකීම් ආයි කොටස් දෙකකට බෙදුවා, අභ්‍යන්තර වගකීම් සහ බාහිර වගකීම් කියලා. මෙතනදී අභ්‍යන්තර වගකීම් කිව්වේ ව්‍යාපාරයේ විසින් ව්‍යාපාරයේ අයිතිකරුවන්ට ගෙවන්න තියෙන දේවල්. එහෙම නැත්නම් ව්‍යාපාරිකයාට ගෙවන්න තියෙන දේවල්. ඊළඟට බාහිර වගකීම් කිව්වේ අයිතිකරුවෝ එහෙම නැත්නම් ව්‍යාපාරයේ සැබෑ අයිතිකරුවන් ඇරුණාම අනිකුත් සියලුම පාර්ශවයන්ට ගෙවන්න තියෙන වගකීම්. එතකොට මේ අපි ඉගෙනගත්ත ditthවසටහන් ක්‍රමේම අභ්‍යන්තර වගකීම් වලට මේ ලූකා පැසියෝලි තමන්ගේ ditthවසටහන් ක්‍රමයේ යටතේ වෙනමම නමක් දීලා තියෙනවා. ඒ නම තමයි හිමිකම් කියලා කියන්නේ. right? එයා වගකීම් කියන එක දැම්මම ටිකක් හරි නැති නිසා
අභ්‍යන්තර වගකීම් තමයි කවදා හරි දවසක මේ සල්ලිත් ව්‍යාපාරයේ ගෙවන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ අපේ අයිතිකරුවෝනේ. අපි ඒගොල්ලන්ට පොඩි විශේෂත්වයක් කරන්න ඕන නින්දා ලූකා පැසියෝලි කියනවා අභ්‍යන්තර වගකීම් වලට වෙනමම නමක් ඒ තමයි හිමිකම් කියලා. මේ හිමිකම් කියන එකට අපි හිමිකම් කියලා දාන්නේ මේක ගෙවන්න ඕනේ ව්‍යාපාරයේ විසිරුවා හරින දවසකදී. එතකම් මේ ඇත්තම අයිතිකරුවන්ගේ හිමිකම රෙප්‍රසන්ට් කරන amount එක. right? ඒක නිසා ආයි අපි හතරවෙනි සමීකරණය මේකට මම උඩ එකත් එක්කම තමයි මේ හතර කියලා කියන්නේ. එතකොට මේ ස්ක්‍රීන් එකේ තියෙනව ගත්තොත් එimhe තුන්වෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණය කියන්නේ වත්කම් සමානයි හිමිකම්. අභ්‍යන්තර වගකීම් වෙනුවට අපි දානවා හිමිකම් කියන වචනේ. එකතු කිරීම බාහිර වගකීම්. එහෙම නැත්නම් වගකීම්. right? ඊළඟට දැන් මේ අර ಜಾති පහෙන් අපි වත්කම් ගත්තා, වගකීම් ගත්තා, හිමිකම් ගත්තා. ඔන්න ඔය තුනම දැන් තියෙනවා. එතකොට අපි මේ තුන්වෙනි සමීකරණයට ආපුවම වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම. ඔයගලන්ට පේනවා හිමිකම් කියන්නේත් බැර ශේෂයක්. වගකීම් කියන්නේත් බැර ශේෂයක්. වත්කම් කියන්නේ හර ශේෂයක්. එතකොට ආයෙ මෙතන අපි පෙන්නන්නේ තුන්වෙනි සමීකරණේ වුණත් අපි පෙන්නන්නේ හර සමානයි බැර. හර සමානයි බැර. right. ඊළඟට අපිට දැන් අර ಜಾති පහෙන් මිස් වෙච්ච එක තමයි ආදායම් සහ වියදම්. ಜಾති පහෙන් මිස් වෙච්ච එක තමයි ආදායම් සහ වියදම්. ඒතර ආදායම් සහ වියදම් ගත්තාම ඔයගොල්ලන්ට පේනවා අර ගිණුම් කරන මේ දිත්‍යසටහන් ක්‍රමේ ආදායම් ගිණුමක ශේෂයේ බැර. ඒතර ඇත්තටම මේ සමීකරණේ ඔය හිමිකම් සහ බාහිර වගකීම් තියෙන පැත්තට තමයි ඒක එන්න ඕනේ. වියදම් එක මොකද්ද තියෙන ශේෂය? හර. ඒතර ඒක එන්න ඕනේ වත්කම් පැත්තට. අපි නිකන් ලියුවොත් එහෙම ඔය තුන්වෙනි සමීකරණයට ආදායම් වියදම් දෙක හරියට ගලපලා වත්කම් එකතු කිරීම වියදම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් එකතු කිරීම ආදායම්. හිමිකම් පැත්තේ තමයි තියෙන්න ඕනේ ආදායම්. වත්කම් පැත්තේ තමයි තියෙන්න ඕනේ වියදම්. හේතු වත්කම් සහ වියදම් දෙකේම ශේෂයන් හර නිසා. මේ සමීකරණයේ බේස් එක හර සමානයි බැර නිසා. එතකොට මේකේ ලියවිලා නැති වුණාට ඔයගලන්ට පුළුවන් නම් ලියව ගන්න පුළුවන් නම් හොඳයි. හතරවෙනි සමීකරණයේ හැටියට වත්කම් එකතු කිරීම වියදම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් එකතු කිරීම ආදායම්. වත්කම් එකතු කිරීම වියදම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් එකතු කිරීම ආදායම්. right. එහෙම සමීකරණයක් ලිව්වහම ඔයගොල්ලෝ දන්නවා ඕනම සමීකරණයක එක පැත්තක තියෙන අයිතමයක් සමීකරණයේ අනෙක් පස්සට ගෙනිච්චොත් ඒකේ ලකුණ මාරු වෙනවා. ධන නම් තියෙන එක ඍණ වෙනවා. එතකොට මම ඔය කිව්ව හතරවෙනි සමීකරණය. මොකද හතරවෙනි සමීකරණය වත්කම් එකතු කිරීම වියදම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් එකතු කිරීම ආදායම්. මම ඔය වියදම් කියන එක සමීකරණයේ අනිත් පැත්තට ගෙනියනවා. ඒතර එහෙම අනිත් පැත්තට ගෙනිච්චාම තමයි ඔය අවසාන සමීකරණය ඇවිල්ලා තියෙන්නේ වත්කම් සමානයි මම හිමිකම් ගාවට ගේනවා ආදායම් සහ වියදම්. එතකොට වියදම් වල වත්කම් පැත්තේ තියෙනකොට පොසිටිව් තිබ්බ එක වත්කම් පැත්තේ සිට සමීකරණයේ අනිත් පැත්තට ගෙනිච්චාම වියදම් මයිනස් වෙනවා. ඒක තමයි සාමාන්‍ය දේ. right? එතකොට සමීකරණය වෙනස් වෙනවා. අවසාන සමීකරණයේ හැටියට හිමිකම් එකතු කිරීම ආදායම් අඩු කිරීම වියදම් එකතු කිරීම බාහිර වගකීම්. එතන මම හිමිකම් ගාවට ආදායම් වියදම් දෙකම ගෙනාවේ ආදායම් සහ වියදම් දෙක අතරේ වෙනසට අපි කියනවා ලාභය හෝ අලාභය කියලා. ආදායම් වියදම් අඩු කරාට පස්සේ ලැබෙන උත්තරේට අපි කියනවා ලාභය එහෙම නැත්නම් අලාභය. ආදායම් වැඩි නම් වියදම් වලට වඩා අපිට ලාභයි. ආදායම් වලට වඩා වියදම් වැඩි නම් අපි කියනවා අලාභයි කියලා. එතකොට ඒක තමයි අර හිමිකම් එකට එහා පැත්තේ එකතු කිරීමේ ලකුණයි අඩු කිරීමේ ලකුණයි දෙකම දාලා තියෙන්නේ. ආදායම් වියදම් වලින් අඩු කරාම ලාභය හෝ අලාභය දෙකම එන්න පුළුවන්. අලාභ නම් අපි මයිනස්, ලාභ නම් එකතු කරනවා හිමිකම් වලට. මොකද ලාභය හෝ අලාභය අයිතිකරුට. හිමිකම් වලට තමයි අයිති. ඒතර අවසාන සමීකරණයේ හැටියට වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම ආදායම් අඩු කිරීම වියදම් ඒක ලාභය හෝ අලාභය වරහන් ඇතුලේ දාලා තියෙන එකයි. අවසාන වශයෙන් එකතු කරනවා බාහිර වගකීම්. right.
මේ හැම දෙයක්ම අවසාන වශයෙන් අර කෝ එක වෙන්නේ අපේ බේස් එක වෙන්නේ හර සමානයි බැර කියන එකට. අපි මේකේ ගත්තත් අවසාන සමීකරණේ වත්කම් කියලා කියන්නේ හර. සමානයි හිමිකම් කියන්නේ බැර. ආදායම් කියලා කියන්නේ බැර. වේදම් කියන්නේ හර නිසා තමයි අඩු කරලා තියෙන්නේ. බාහිර වගකීම් කියලා කියන්නේ බැර ආයි. right. එතකොට දැන් අපි අර කලින් කිව්වා වගේ මේ තියෙන්නේ මේ ගිණුම් කරන සමීකරණය කියලා තමයි මේකට කියන්නේ. ඇත්තට සරලම ගිණුම් කරන සමීකරණයෙන් පටන් අරගෙන අපි ටිකක් සංකීර්ණ ගිණුම් කරන සමීකරණයකට ගියා. මේකේ මේ ද්විත්ව සටහන් ක්‍රමයේ දැන් අපි ගනුදෙනු වාර්තා කරන්න අපි දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම වත්කමක ලක්ෂණ, වගකීමක ලක්ෂණ, ආදායම් කියන්නේ මොනවාද, වියදම් කියන්නේ මොනවාද, ඒවයි ලක්ෂණ මොනවාද, හිමිකම් කියලා කියන්නේ මොනවාද කියලා. දැනටමත් ඕගොල්ලෝ යම් ආකාරයක දල අවබෝධයක් තියෙනවා වත්කම් කියන්නේ මොනවාද, වගකීම් කියන්නේ මොනවාද කියන එක පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් අපි ඉන් ඩීටේල් කතා කරමු. ඕගොල්ලෝ ගනුදෙනුවක් ඇනලයිස් කරනකොට ඒ ගනුදෙනුවෙන් වැඩි වෙලා තියෙන්නේ හරි අඩු වෙලා තියෙන්නේ හරි මොනවාද කියලා මෙන්න මේ ಜಾති පහෙන් එකකට කැටගරයිස් කරන්න ඕනේ ගිණුමේ සටහන් කරන්න ඉස්සෙල්ලා. ගිණුම් කරණයේදී ගිණුම් වල සටහන් කිරීම හරිම ලේසි කාර්යයක්. අමාරු කාර්යය තමයි ගනුදෙනුවක් ඇනලයිස් කරලා මෙන්න මේ ಜಾති පහෙන් එකකට ඒක කැටගරයිස් කරන එක. ගනුදෙනුව ඇනලයිස් කරාම අපිට තේරෙන්න ඕනේ මේ ගනුදෙනුව නිසා වත්කමක් තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් වගකීමක් තමයි වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ආදායමක් අඩු වෙලා තියෙන්නේ. හිමිකමක් වැඩි වෙලා තියෙන්නේ කියලා තීරණය කරන එක තමයි අමාරු වැඩි. ඒකට එන්නේ එහෙම තීරණය ගන්න ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ වත්කමක තියෙන ලක්ෂණ මොනවාද කියලා. වගකීමක තියෙන ලක්ෂණ මොනවාද කියලා. ආදායම් වියදම් කියන්නේ මොනවාද කියලා. right? දැන් අපේ ඊළඟ කාරණේ තමයි ඊළඟ කාර්යය තමයි ඒක ඉගෙන ගන්න එක. දැන් අපි ගිණුම් කරන සමීකරණයත් ඉගෙන ගත්තා. දැන් අපි යනවා වත්කම් කියලා කියන්නේ මොනවාද? ඒවැයේ තියෙන ලක්ෂණ මොනවාද කියලා ඉගෙන ගන්න. මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා වගේ ගිණුම් කරන්නේ බොහොම ශූන්‍ය ලෙවල් එකේ නැත්තම් 0 ලෙවල් එකේ ඉඳලා තමයි අපි ගිණුම් කරන්නේ පටන් ගන්න. මේ දේවල් කතා කරන්නේ මං හිතන්නේ බොහොම පල්ලෙහා ලෙවල් එකේ 9 වසර 10 වසර වගේ ලෙවල් එකේ තමයි මේ ගිණුම් කරන්නේ මේ දේවල් කියලා දෙන්නේ. නමුත් මම හොඳටම දන්නවා මේ දේවල් ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට අමාරු දේවල් ඉගෙන ගන්න බෑ. අපි හරියටම ෆවුන්ඩේෂන් එක දාගන්න ඕනේ. ෆවුන්ඩේෂන් එක හොඳට දාගත්තොත් අපිට ඕන තරම් බිල්ඩින්ග්ස් ඒක උඩ හදන්න පුළුවන්. ඕන තරම් ස්ටෝරීස් ගහගෙන යන්න පුළුවන්. තට්ටු ගහගෙන යන්න පුළුවන්. ෆවුන්ඩේෂන් එක හරි නැත්නම් ගොඩක් උඩට තට්ටු ගහන්න බෑ. තට්ටුවක් දෙකක් ගහනකොට කඩාගෙන වැටෙනවා. ඒකින්ද ඒකයි මට මගේ පැත්තෙන් අමාරු වුණත් ගිණුම් කරන්නේ මුලම ඉඳලම මම සීලමු දෙනාට උගන්වීම කරන්නේ. ඒකේ ප්‍රයෝජනෙ ගන්න එක ඕගොල්ලෝගේ තමයි වගකීම. විශේෂයෙන්ම ඒ ලෙවල් වලට කොමර්ස් කරපු නැති කට්ටිය. right. ඒත් එහෙම ඉගැන්වීම කරපු හින්දා තමයි අපේ පන්ති වලට සහභාගී වෙන කට්ටියට 80%ක 90කට ආසන්න ප්‍රමාණයක පාසින් රේට් එකක් තියෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒකේ ප්‍රතිඵල නෙලා ගනී කියලා මම හිතනවා. හැබැයි ඉතින් ප්‍රතිඵල නිකන් නෙලා ගන්න බෑ. ඔයගොල්ලන්ගේ මහන්සිය තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ පිළිබඳ ඇසෙස්මන්ට් එකක් කරලා තියෙන්න ඕනේ. ඒත් මම අර කලින් කිව්වා වගේ අලුත් පිට හොඳයි. පරණ පස්සට යනකොට ඔයගොල්ලන්ට දේවල් අමතක වෙනවා. දේවල් අර නැවුම් බව නැති වෙලා යනවා. එතකොට අතාරින්න හිතෙනවා. එතකොට මම මේක නෙමෙයි මම රෙකෝඩින් එක අහනවා. එහෙම නැත්නම් මම රෙකෝඩින් දෙක තුනක් එක සැරේ අහනවා. එහෙම අතහැරලා දැම්මොත් ඔක අන්තිමට විභාගය ළඟට ආවට පස්සේ තමයි ප්‍රශ්න වෙන්නේ. right? ඒ විභාගෙදී ගිහිල්ලා මිස්ටේක්ස් කරන්න බෑ ෆේල් වෙනවා. දැන් මේ පන්තියට ඇවිල්ලා මේවා අහගෙන හිටියම ඔයගොල්ලන්ට ඕන මිස්ටේක් එකක් කරන්න පුළුවන්. එතකොට මේ මිස්ටේක් එකක් කරා කියලා ෆේල් වෙන්නේ නැහැ. අර ගිණුම් කරන්නේදී තමන් ගණන් හදන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ෆිසිකලි පන්තියට ආවනම් හැම ගානක්ම ඔයගොල්ලෝ ලව තමයි මම ඉස්සෙල්ලා හදන්නේ. දෙමනුව තමයි මම හදන්නේ. මොකද ගොඩක් වෙලාවට ගිණුම් කරන්නේදී ළමයි කරන්නේ චිත්‍ර කර්මය. ගුරුවරයා දෙන එක ඔහේ ලියාගෙන යනවා. ඒගොල්ලෝ පළවෙනි වතාවට තමයි විභාගෙදී තමයි ගණන් හදන්නේ. එතකොට ගණන් හදනකොට හරියට හැදුනොත් හොඳයි නැත්නම් ෆේල්. right? ඒක නිසා මේක බොහොම ප්‍රැක්ටිකල් ලොජිකල් විෂයක්. හැම දෙයකටම හේතුවක් තියෙනවා. හැමදේම ගණන් හරිම ඉන්ටරෙස්ටිං. මැත් සාමාන්‍ය බ්‍රේන් එකක් තියෙනවා නම්
ගණිතමය දැනුමක් තියෙනවා නම් හරිම ලේසි විෂයක් ඉගෙන ගන්න. ඒක නිසා A level වලට ඔය කොමර්ස් ඇරුණාම සයන්ස් මැත්ස් කරපු කට්ටියට හරි ලේසි මේක ඉගෙන ගැනීම සඳහා මේ විෂයක් හැටියට. හැබැයි හරි අඩිතාලම වැටෙන්න ඕනේ. right? right. අපි බලමු මොනවාද වත්කම් කියලා කියන්නේ. වත්කම් වල තියෙන ලක්ෂණ මොනවාද කියලා. right. වත්කමක් ගත්තාම වත්කමක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි වත්කමක් කියන එකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි වත්කමකින් ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම ආදායමක් ජනනය කරලා දෙන්න ඕනේ. ඊට අමතරව වත්කමක් ව්‍යාපාරයේ පාලනය සතුව තියෙන්න ඕනේ, අයිති වෙන්න ඕනේ. right? ආදායම් ජනනය කර පරියට වත්කම අපේ පාලනයට නතු නැතුව එහෙම නැත්නම් වත්කම වෙන කෙනෙකුට අයිති නම් අපි ඒක වත්කමක් හැටියට සලකන්නේ නැහැ. ඊට අමතරව අපිට අයිති ඒ වුණාට ආදායම් ජනනය කරලා දෙන්නේ නැත්නම් ඒවත් වත්කම් හැටියට අපි සලකන්නේ නැහැ. right? ඒතර ඉන්කම් ජෙනරේෂන් එකක් කෙටි කාලීනව, දිගු කාලීනව තියෙන්න ඕනේ වත්කමක. right? ඒතර ව්‍යාපාරයට අයිති වෙන්න ඕනේ, ව්‍යාපාරණේ පාලනය යටතේ තියෙන්න ඕනේ, ආදායම් ජනනය කරලා දෙන්න ඕනේ. ඍජුව හරි වක්‍රව හරි. දැන් කෙනෙක් එකපාරටම හිතන්න පුළුවන් මේ අපි වත්කම කරගත්තම ආදායම් ජනනය කරනවා කියලා කියන්නේ ඒ වත්කමෙන් හවසට ගෙදර යනකොට උදේ තියලා හවස යනකොට එතන සල්ලි ටිකක් තියෙන. එහෙම එකක් නෙමෙයි. ව්‍යාපාරික කටයුතු කරන්න එහෙම නැත්නම් ආදායම් ජනනය කිරීමේ ක්‍රියාවලියට ඍජුව හරි වක්‍රව හරි දායක වෙන්න ඕනේ වත්කමක් නා. ඒ ආදායම් ජනනය කිරීම කෙටි කාලිනව හෝ දීර්ඝ කාලිනව වෙන්න පුළුවන්. ඊළඟට මේ වත්කම අපේ පාලනයේ සතුව තියෙන්න ඕනේ, අයිති වෙන්න ඕනේ. right. ඒත් වත්කම් අපි ගොඩක් වෙලා අපි හැම වෙලාවෙම වත්කම් පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. right. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තමයි වත්කම් පෙන්눔 කිරීම කරන්නේ. right. ඊළඟට කලින් ඔයගොල්ලන්ට මතක නම් වත්කම් ගිණුමක ශේෂය හර, වත්කම් වැඩිවීම හර, අඩුවීම බැර. අර ಜಾති පහ ගත්තාම වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. ඔන්න ඔය ಜಾති පහෙන් ಜಾති තුනක්, කැටගරිස් තුනක් අපි පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. තව කැටගරිස් දෙකක් අපි පෙන්වන්නේ ආදායම් ප්‍රකාශය. ප්‍රධානම ස්ටේට්මන්ට් දෙක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි ආදායම් ප්‍රකාශයයි. ආදායම් ප්‍රකාශය කියලා කියන්නේ ලාභ ගිණුමට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කියන්නේ ශේෂ පත්‍රයට. එතකොට අපි ශේෂ පත්‍රයේ පෙන්වන්නේ එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්නේ වත්කම්, වගකීම් සහ හිමිකම්. මම මේ කියන හැම දෙයක්ම ඊටාම වැදගත්. ඔයගොල්ලන්ට ඕන දේවල් ලියා ගන්න පුළුවන්. මේකේ තියෙනවා වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වේ කියලා. වත්කම් විතරක් නෙමෙයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අර ಜಾති පහෙන් වත්කම්, වගකීම්, හිමිකම් කියන ಜಾති තුනම පෙන්වන්නේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙම නැත්නම් ශේෂ පත්‍රයේ නැත්නම් බැලන්ස් ෂීට් එකේ. ආදායම් වියදම් අපි පෙන්වන්නේ ආදායම් ප්‍රකාශය. එහෙම නැත්නම් අපි ලාභ ගිණුම. right? P&L එකේ තමයි ආදායම් සහ වියදම් පෙන්වන්නේ. ඒ කැටගරිස් පහේ ආදායම් වියදම්. right. ඒත් කලින් කිව්වා වගේ වත්කම් ගිණුමක ශේෂය හර වැඩි වෙනකොට හර අඩු වෙනකොට බැර. right. ඊළඟ වත්කම් අපි කාලය මත, ස්පෘශ්‍ය අස්පෘශ්‍ය භාවයේ මත, ඒ කියන්නේ අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න පුළුවන් කියන පදනම මත, කාලය මත, එහෙම නැත්නම් විවිධ පදනම් මත වර්ග කරන්න පුළුවන් කියලා තියෙනවා. right. ඔයගලන්ට දීලා තියෙන ටියුට් එකේ මම හිතනවා මේ සීලමු දේවල් තියෙනවා කියලා. මොන හරි නැහැ කියලා ඔයගලන්ට හිතෙනවා නම් ඔයගලන්ට නෝට් කරගන්න පුළුවන්. right. අපි ඊළඟ කැටගරි එකට. ඒතර වත්කමක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ආදායම් ජනනය කරන්න ඕනේ කෙටි කාලීනව හරි දිගු කාලීනව, ව්‍යාපාරයට අයිති, ව්‍යාපාරයේ පාලනයට නතුව තියෙන දෙයක් වෙන්න ඕනේ. ආදායම් ජනනය කිරීම ඍජුව හරි වක්‍රව හරි වෙන්න ඕනේ. ඍජුව වෙන්නත් පුළුවන්, වක්‍රව වෙන්නත් පුළුවන්. right. මේ තියෙන්නේ කාලය අනුව වත්කම් වර්ග කරනවා. කාලය අනුව වත්කම් වර්ග කරාම කාලය අනුව, කාලය කියලා මෙතන කියන්නේ දිගු කාලයේද කෙටි කාලයේද කියලා.
එතකොට ගොඩක් වෙලාවට ඔය ආර්ථික විද්‍යාවේ ඊළඟට ගිණුම් කරන මේ වගේ විෂයන් වල කාලයේ දිගු කාලයේද කෙටි කාලයේද කියලා අපි වර්ග කරනකොට වර්ෂයක් ඇතුළත කාලයට අපි කියනවා කෙටි කාලය කියලා. වර්ෂයකට වඩා වැඩි කාලයක් අපි කියනවා දිගු කාලය කියලා. එතකොට මේකේ කැටගරිස් දෙකක් තියෙනවා ජංගම නොවනවත්කම් ජංගමවත්කම් කියලා. එතකොට වර්ෂයකට වඩා වැඩි කාලයක් අපිට ආදායම් ජනනය කරලා දෙනවා නම් යම් වත්කමකින් ඒ වත්කම් වලට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. වර්ෂයකට වඩා වැඩි කාලයක් අපිට ආදායම් ජනනය කරලා දෙනවා නම් යම් වත්කමකින් අපි ඒ වත්කම් වලට කියනවා ජංගම නොවන වත්කම් කියලා. ඊළඟට ජංගම වත්කම් කියලා කියන්නේ වර්ෂයක් ඇතුළත ඉතාම කෙටි කාලයකදී අපිට ආදායම් ජනනය කරලා දෙනවා නම් ඒ වගේ වත්කම් වලට අපි කියනවා ජංගම වත්කම් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා non current assets කියලා. right. ඒතර ජංගම නොවන වත්කම් වලට අපි උදාහරණ කීපයක් බලමු. ජංගම වත්කම් වලටත් අපි උදාහරණ කීපයක් බලමු. ඒතර ජංගම නොවන වත්කම් ගත්තාම ජංගම නොවන වත්කම් අපි අත්පත් කරගන්නේ ප්‍රධාන කාරණා තුනකට. එක්කෝ භාණ්ඩ නිෂ්පාදනය කරන්න ව්‍යාපාරේ එහෙම නැත්නම් සේවා සපයන. උදාහරණයක් අපි බලමු. අපි හිතමු අපි භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක්. ඒතර භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයකට තියෙන්න ඕනේ ඉඩමක් භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඒකේ ෆැක්ටරි එකක් තියෙන්න ඕනේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඊළඟට ඒකේ යන්ත්‍ර සූත්‍ර තියෙන්න ඕනේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න. ඒතර ඔන්න ඔය දේවල් අපිට කියන්න පුළුවන් ජංගම නොවන වත්කම් කියලා. sorry. ඔය දේවල් වලට අපිට කියන්න පුළුවන් ජංගම නොවන වත්කම් කියලා. මොකද ජංගම නොවන වත්කම්ක තියෙන ලක්ෂණ මොනවාද? දිගු කාලීන වශයෙන් අපිට භාණ්ඩ නිෂ්පාදනය කරන්න එහෙම නැත්නම් සේවා සපයන්න අපිට උපකාර වන වත්කම් තමයි ජංගම නොවන වත්කම් කියලා කියන්නේ. මං පුරවලා දෙන්න. මං උඩට. right sorry. එතකොට ජංගම නොවන වත්කම් වලට ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් ආයතනයක ජංගම නොවන වත්කමක් අපි අත්පත් කරගන්නේ කාරණා තුනකට මං කිව්වා. පළවෙනි කාරණේ තමයි එක්ක භාණ්ඩ නිෂ්පාදනය කරන්න. දෙවෙනි කාරණේ තමයි එක්ක සේවා සපයන්න. මේ ඒකටම අපිට කියන්න පුළුවන් පළවෙනි කාරණේම තමයි නිෂ්පාදනය කරන ආයතනය නම් නිෂ්පාදනය කරන්න සේවා සපයන ආයතන සේවා. දැන් අපි ගත්තොත් බැංකුවක් වගේ ගත්තොත් එහෙනම් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහනේ. සේවානේ සපයන්නේ. ඒතර ඒගොල්ලෝගේ බැංකුව අපේ ශාඛාව තියෙන පරිශ්‍රය. අපේ ප්‍රීමිසස්. ඒක බැංකුවට අත්පත් කරගන්න ඕන දෙයක්. එහෙම නැත්නම් ඒකේ බිල්ලින් එකක් ගහලා තියෙනවා. ඒකත් බැංකුවේ තියෙන්න ඕන වත්කමක්. ඒකේ තියෙන AC machines, ඒකේ තියෙන පුටු මේස ඒ ඔක්කොම අපිට ආදායම් ජනනය කරන්න උපකාරී වෙනවා. දැන් එහෙම බැංකුවක පුටු මේස කම්පියුටර් ඒ වගේ දේවල් තිබ්බේ නැත්නම් බැංකුවකට මිනිස්සුන් ගෙන්නන්න බෑනේ. පාරේ තියාගෙන බැංකුවක් කරන්න පුළුවන්ද ඔයගලන්ට? බෑ. ඒතර ඒවා ඔක්කොම ජංගම නොවන වත්කම්. ඒක ජංගම නොවන වත්කමක් වෙන්නේ හේතුව මොකද? භාණ්ඩ නිෂ්පාදනය කරන්න එහෙම නැත්නම් සේවා සපයන්න අපිට උපකාරී වෙන වත්කමක්. අනිත් එක මේ වත්කම අවුරුද්දක් ඇතුළත විතරක් නෙමෙයි අපිට ආදායම් ජනනය කරලා දෙන්නේ අවුරුද්දකට වඩා එහා ගිය. දැන් කෙනෙකුට ඊළඟට කියන්න පුළුවන් කොහොමද ඒකෙන් අපිට මුදල් ජනනය වෙන්නේ ආදායම් ජනනය වෙන්නේ. දැන් අපි බ්‍රාන්ච් එක තිබ්බ ගමන් ආදායම් ජනනය වෙන්නේ නැහැ. ශාඛාවේ ගොඩනැගිලි තිබ්බ කියලා ආදායම් ජනනය වෙන්නේ නැහැ. AC මැෂින් තිබ්බ කියලා අපිට සල්ලි එවෙන් එන්නේ නැහැ. නමුත් අපිට ඒක සෘජුව හරි වක්‍රව හරි කියලා මම වචනේ භාවිතා කරේ ඒකයි. දැන් AC දැන් අපි බ්‍රාන්ච් එකක් හදලා ඉවෙලා ගොඩනැගිල්ලක් තියෙනවා බ්‍රාන්ච් එක තියෙනවා ඒකේ AC නැත්නම් අපිට කස්ටමර්ස්ලාව ගෙන්න ගන්න පුළුවන්ද? දාඩිය පෙරාගෙන ඉඳිද කස්ටමර්ස්ලා? එහෙම වෙන්නේ නැහැ. ඒත් අපේ ආදායම් ජනනය කරන ක්‍රියාවලිය පහසු කරන්න සෘජුව හරි වක්‍රව හරි දායක වෙනවා මේ ජංගම නොවන වත්කම්. ඇස හෝල් ගත්තාම ලොකු නිර්වචනය ගත්තාම වත්කමක නිර්වචනය තියෙන්නේ සෘජුව හෝ වක්‍රව. කෙටි කාලින හෝ දීර්ඝ කාලිනව. right? සාමාන්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක ජංගම නොවන වත්කම් වලට උදාහරණ තමයි
මම ඔය කිව්ව ඉඩම් ගොඩනැගිලි ඊළඟට යන්ත්‍ර සූත්‍ර මෝටර රථ වගේ දේවල්. ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හෝ සේවා සපයන්න. ඊළඟට තව පරිමාර්ථයකින් අපි ජංගම නොවනවත්කම් අත්පත් කරගන්න. මොකද මේ දෙවෙනි පරමාර්ථය අපේ පරිපාලන කටයුතු වෙනුවෙන්. දැන් ඔයගොල්ලෝ දන්නවා පරිපාලන කටයුතු වලට භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක හෝ සේවා සපයන්න අපි කම්පියුටර්ස් ගන්නවා. සමහරවිට කස්ටමර්ස්ලාට ආපුවම ඉඳ ගන්න අපි සෙටි අරගෙන තියෙනවා. right විවිධ දේවල් අපි කරනවා. right එතකොට පරිපාලන කටයුතු වෙනුවෙන් දැන් බැංකුවක් ගත්තා බැංකුවක ඔය බ්‍රාන්චස් කරනම තව ඩිපාර්ට්මන්ට් තියෙනවා ගොඩාක් තියෙනවා. HR එක තියෙනවා, ෆයිනෑන්ස් එක තියෙනවා, ඔඩිට් එක තියෙනවා. ඒ වගේ විශාල ඩිපාර්ට්මන්ට් ප්‍රමාණයක් තියෙනවා. ඒවැයි කස්ටමර්ස්ලා ඉන්නේ නැහැ. නමුත් පරිපාලන කටයුතු සිද්ධ වෙනවා. විවිධාකාරයේ දේවල් සිද්ධ වෙනවා. ඒකට ඒකටත් අපිට ජංගම නොවනවත්කම අත්පත් කරගන්න වෙනවා. ඒවැයි තියෙන්න ඕනේ බිල්ඩින් තියෙන්න ඕනේ, ඒවැයි තියෙන්න ඕනේ ගොඩනැගිලි හදලා තියෙන්න ඕනේ, ඒවා ඉඩම් තියෙන්න ඕනේ, ඒවා ඇතුලේ කම්පියුටර් තියෙන්න ඕනේ, ඒවා ඇතුලේ AC මැෂින් තියෙන්න ඕනේ, ඒවා ඔක්කොම තියෙන්න ඕනේ. ඒවා වැටෙන්නේ ඔය පරිපාලන කටයුතු වෙනුවෙන්. මම කාරණා දෙකක් කිව්වා. එක්ක භාණ්ඩ නිෂ්පාදනය කරන්න, එක්ක සේවා සපයන්න, එහෙම නැත්නම් පරිපාලන කටයුතු වෙනුවෙන්. තුන්වෙනි කාරණය තව කෙනෙකුට කුලියට දෙන්න. ජංගම නොවනවත්කමක් අත්පත් කරගන්න පුළුවන් තව කෙනෙකුට කුලියට. දැන් මම මේ අද මේ ලෙක්චර් එක මේ අපේ මේ ආයතනය ගත්තාම ආයතනයේ මහල් 11ක් 12ක් තියෙන මේ ආයතනයේ බොරැල්ලේ තියෙන්නේ. ඒතර මේ මහල් 11 12ම IBSL ආයතනය පාවිච්චි කරන්නේ නැහැ. මේ බිල්ඩින් එක IBSL ආයතනයට අයිති වුණාට ඒගොල්ලෝ මේ මහල් 11ම පාවිච්චි කරන්නේ නැහැ 12ම පාවිච්චි කරන්නේ නැහැ. මේකෙන් කොටසක් කුලියට දීලා තියෙනවා. එතකොට ජංගම නොවන වත්කමක් අපි කුලියට දෙනවා නම් වත්කම. ඒකත් සමහරවිට පරමාර්ථයක් වෙන්න පුළුවන්. right? එතකොට ජංගම නොවන වත්කම් කියන කැටගරි එක මතක තියාගන්න පරමාර්ථ තුනකින් ව්‍යාපාරය අත්පත් කරගන්නේ එකක් භාණ්ඩ නිෂ්පාදනය කරන්න එහෙම නැත්නම් සේවා සපයන්න. දෙවෙනි එක පරිපාලන කටයුතු වෙනුවෙන් තුන්වෙනි එක තව කෙනෙකුට කුලියට දෙන්න. ඒතර කොයි විදියට ජංගම නොවන වත්කම් මොන පරමාර්ථයෙන් අපි ලබා ගත්තත් ඒ ජංගම නොවන වත්කම් අපිට ආදායම් ජනනය කරන ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. සෘජුව හරි වක්‍රව හරි අපිට ආදායම් ජනනය කරලා දෙනවා. මතක තියාගන්න මේ ජංගම නොවනවත්කම් අපිට සෘජුව හරි වක්‍රව හරි ආදායම් ජනනය කරලා දෙන්නේ දිගු කාලීනව. බොහොම කෙටි කාලයකට නෙමේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපිට ආදායම් ජනනය කරලා දෙනවා. දැන් මේ බිල්ඩිම ගත්තාම අවුරුදු 50ක් 100ක් මේ බිල්ඩිම තියෙන්න පුළුවන්. අවුරුදු 50 100 ඇතුළතම අපිට ආදායම් ජනනය කරලා දෙනවා. right. ඒකේ දෙවෙනි කැටගරි එක කාලය අනුව අපි දෙවෙනි වත්කම් වර්ගය තමයි ජංගම වත්කම්. ඒතර අපි ජංගම නොවන වත්කම් ගැන කතා කරද්දී අපි කිව්වේ දිගු කාලීන වශයෙන් ආදායම් ජනනය කරලා දෙනවා කියලා. ජංගම වත්කම් මෙහෙම නෙමෙයි. ජංගම වත්කම් අපිට බොහොම කෙටි කාලයක ආදායම් ජනනය කරලා දෙන්නේ. ඒතර ජංගම වත්කම් බොහෝ වෙලාවට අපේ ආදායම් ජනනය කරන ක්‍රියාවලියට සපෝට් කරන්නේ එදිනෙදා ව්‍යාපාරික කටයුතු හා බැඳිව. ඒතර ජංගම වත්කම් අපිට බොහොම කෙටි කාලයේ ආදායම් ජනනය කරලා දෙන්නේ ඉක්මනට ඒවා මුදල් බවට පත් වෙනවා. ආයි ඊට පස්සේ අපි මිලදී ගන්නවා ආයි මුදල් බවට පත් කරනවා. ආදායම් ජනනය කරන ක්‍රියාවලියේ ඉන්නවා. ඒතර ජංගම වත්කම් බොහෝ වෙලාවට අපේ මේ එදිනෙදා ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන්න තමයි ජංගම වත්කම් තියෙන්නේ. ඒතර ඒවත් ආදායම් ජනනය කරන ක්‍රියාවලියේ ඉන්නවා. හැබැයි කෙටි කාලිනිය. ඒතර ජංගම නොවනවත්කම් වලට අපි උදාහරණ හැටියට කිව්වා ඉඩම් ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර ලී බඩු අපේ කම්පියුටර්ස් ඒ වගේ දේවල් ඔක්කොම ජංගම නොවනවත්කම්. ජංගම වත්කම් වලට බොහොම පොපියුලර් එහෙම නැත්නම් බොහොම ජනප්‍රිය උදාහරණ කීපයක් තියෙනවා. පළවෙනිම උදාහරණය තමයි තොගය. තොගය ඊළඟට ණය ගැතියෝ ඊළඟට මුදල්. ඔය තුන තමයි ප්‍රධානම උදාහරණ තුන ජංගම වත්කම් වලට අදාළ. මේ තුනම අපිට ආදායම් ජනනය කරන ක්‍රියාවලියේ ඉන්නවා. බොහොම හැබැයි කෙටි කාලයයි ඉන්නේ. ඒවා ආයි මුදල් බවට පත් වෙනවා. ආයි නැවත අපි ඒවා මිලදී ගන්නවා. right? ඒතර ජංගම වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයට ආදායම් ජනනය කරලා දෙනවා. හැබැයි කෙටි කාලීනව ඉක්මනට අපිට මුදල් බවට පත් කරගන්න පුළුවන් දේවල්. වත්කම් වර්ග දෙක ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් අතර තියෙන ප්‍රධානම වෙනස
ජංගම නොවන වත්කම් දිගු කාලීනව අපිට ආදායම් ජනනය කරලා දෙනවා. ජංගම වත්කම් කෙටි කාලයේ අපිට ආදායම් ජනනය කරලා දෙන්නේ. මීට අමතරව තියෙනවා තව ප්‍රධාන වෙනසක්. ඒ තමයි ජංගම නොවන වත්කම් කියන ඒවායේ ද්‍රවශීලතාවය හරි අඩුයි. හැබැයි ජංගම වත්කම් කියන ඒවායේ ද්‍රවශීලතාවය වැඩි. දැන් අලුත් වචනයක් ආව ද්‍රවශීලතාවය කියලා. ඒතර ඔයගොල්ලෝ ඉස්සෙල්ලම බලන්න ඕනේ ද්‍රවශීලතාවය. අපි කියනවා ලික්විඩිටි කියලා. ද්‍රවශීලතාවය කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ. right? ද්‍රවශීලතාවය යනු කුමක්ද කියන එක අපි බලන්න ඕනේ. right? ද්‍රවශීලතාවය කියලා කියන්නේ මොකක්ද කියලා අපි බලනකොට ද්‍රවශීලතාවය ඩිෆයින් කරනකොට මෙන්න මෙහෙම කියනවා ද්‍රවශීලතාවයට. ද්‍රවශීලතාවය කියලා කියන්නේ යම් වත්කමක් සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයේ යටතේ මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව. යම් වත්කමක් ද්‍රවශීලතාවය අපි බලන්නේ වත්කම් වලට විතරයි. අන්තර මතක තියාගන්න. ද්‍රවශීලතාවය ගැන අපි කතා කරන්නේ වත්කම් ගැන විතරයි. වත්කමක විතරයි ද්‍රවශීලතාවය කියන concept එක තියෙන්නේ වගකීම් වල නෑ. right? වගකීම් වල ද්‍රවශීලතාවය කියලා එකක් ගැන අපි කතා කරන්නේ වගකීම් වල ද්‍රවශීලතාවයක් නෑ. right? එතකොට වත්කමක ද්‍රවශීලතාවය ගත්තාම ද්‍රවශීලතාවය කියලා කියන්නේ සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් යටතේ ඉක්මනට මුදල් බවට පත් කර ගැනීම හැකියාව. right? සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයන් යටතේ ඉක්මනට මුදල් බවට පත් කර ගැනීම හැකියාව තමයි ද්‍රවශීලතාවය කියලා කියන්නේ. දැන් අපි උදාහරණයක් ගමු. දැන් අපි උදාහරණයට ගන්නවා මම ව්‍යාපාරයක තියෙන මෝටර් රථයකුයි ව්‍යාපාරයක තියෙන තොගයයි. ඔයගොල්ලෝ දන්නවා මෝටර් රථය කියන එක අපි කියනවා ජංගම නොවන වත්කම. එතන මං කිව්ව විදිය හරිනම් මෝටර් රථයේ ද්‍රවශීලතාවය අඩු වෙන්න ඕනේ. තොගයේ ද්‍රවශීලතාවය වැඩි වෙන්න ඕනේ. දැන් මං කිව්වේ ජංගම වත්කම් වල ද්‍රවශීලතාවය වැඩි, ජංගම නොවන වත්කම් වල ද්‍රවශීලතාවය අඩුයි කියලා. අපි බලමු මේ දෙකම මුදල් බවට පත් කරගන්න තියෙන හැකියාව. ඔයගොල්ලෝ දන්නවා මෝටර් රථයක් මුදල් බවට පත් කරගන්න ගියාම ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන්. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන්. හිතන්නකෝ මිලියන 5ක් වටින මෝටර් රථය ඔයගොල්ලෝ කිව්වොත් එහෙම මිලියන 2කට විකුණනවා කියලා ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි ඒක සාමාන්‍ය වෙළඳපොළ තත්ත්වයක් නෙමෙයි. අපිට මිලියන 5ක් වටින මෝටර් රථේ මිලියන 5ටම විකුණ ගන්න පුළුවන් ද ඉක්මනටම? එහෙම බෑ. අපි ඒකට පේපර් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න ඕනේ. යම් කාලයක් යනවා. සමහර වෙලාවට මාසයක් දෙකක් යන්නත් පුළුවන්. right? හැබැයි තොගය කියන එක අපිට ඉක්මනට මුදල් බවට පත් කරගන්න පුළුවන්ද බෑද? පුළුවන්. අපේ තොගය යම් කාලයක් ඇතුළත ඉක්මනට මුදල් බවට පත් වෙනවා. අපි විකුණන්නේ ඒවනේ. right? එතකොට මෝටර් රථයත් එක්ක සාපේක්ෂව බලනකොට තොගයේ ඉක්මනට මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව තියෙනවා අපිට. right? එතකොට මෝටර් රථයේ ද්‍රවශීලතාවය අඩුයි, තොගයේ ද්‍රවශීලතාවය වැඩි මෝටර් රථයට සාපේක්ෂව. ඒ අනුව ජංගම නොවන වත්කම් වල ද්‍රවශීලතාවය අඩුයි, ජංගම වත්කම් වල ද්‍රවශීලතාවය වැඩි. right? එතකොට අපි කාලය අනුව වත්කම් වර්ග දෙකයි ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම්. ජංගම නොවන වත්කම් කියලා කියන්නේ අපේ එක්ක නිෂ්පාදනයේ ක්‍රියාවලියට සේවා සපයන අත්පත් කරගෙන තියෙන ඒවා, එහෙම නැත්නම් පරිපාලන කටයුතු වෙනුවෙන් අත්පත් කරගෙන තියෙන ඒවා, එහෙම නැත්නම් තව කෙනෙකුට කුලියට දෙන්න අත්පත් කරගෙන තියෙන වත්කම්. මේ හැම වත්කමක්ම අපිට අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපිට ආදායම් ජනනය කරලා දෙනවා ඍජුව හරි වක්‍රව හරි. ඒවයේ ද්‍රවශීලතාවය හරි අඩුයි. ජංගම වත්කම් අනිත් පැත්තට ගියාම ජංගම වත්කම් අපිට ආදායම් ජනනය කරන ක්‍රියාවලියට උදව් වෙනවා සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යාම සඳහා. මේවා ඉක්මනට මුදල් බවට පත් කර ගැනීම හැකියාව තියෙනවා ද්‍රවශීලතාවය වැඩි. මේවෙන් අපිට ආදායම් ජනනය කරලා දෙන්නේ බොහොම කෙටි කාලීනව. ඒතර කාලය අනුව වත්කම් වර්ග දෙකකට අපිට බෙදන්න පුළුවන්. ඊළඟට වත්කම් ආයි ගත්තොත් එහෙම ස්පෘශ්‍ය අස්පෘශ්‍ය භාවය අනුව බෙදන්න පුළුවන්. ස්පෘශ්‍ය අස්පෘශ්‍ය භාවය කියලා කියන්නේ යම් දෙයක් අපිට ස්පර්ශ කරන්න පුළුවන්ද, ගඳ සුවඳ බලන්න පුළුවන්ද, එහෙම නැත්නම් අල්ලන්න දකින්න පුළුවන්ද කියන එක තමයි ස්පෘශ්‍ය අස්පෘශ්‍ය භාවය කියලා කියන්නේ. ඒ අනුව වත්කම් වර්ග දෙකයි අපි කියනවා tangibility කියලා ඉංග්‍රීසියෙන්. ඒතර වත්කම් වර්ග දෙකයි ස්පෘශ්‍ය වත්කම් සහ අස්පෘශ්‍ය වත්කම්. ඒතර අපි ඉංග්‍රීසියෙන් කියනවා tangible assets, intangible assets කියලා. ඒතර අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න පුළුවන් වත්කම් වලට අපි කියනවා ස්පෘශ්‍ය වත්කම් කියලා, tangible assets කියලා.
එහෙම අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න බැරි දේවල් වලට අපි කියනවා අස්පෘශ්‍ය වත්කම් කියලා. ඒතර අර කාලය අනුව අපි වත්කම් කැටගරයිස් කරාට ජංගම වත්කම්, ජංගම නොවන වත්කම් කියලා. ස්පෘශ්‍ය අස්පෘශ්‍ය භාවයේ අනුව සමහර ජංගම නොවන වත්කම්, ජංගම වත්කම් ඔක්කොම ස්පෘශ්‍ය වත්කම් වෙන්න පුළුවන්. ඒතර වත්කම් වලින් 99%ම ස්පෘශ්‍ය වත්කම්. දැන් උදාහරණයක් හැටියට මුදල් කියන්නේ ජංගම වත්කම් වුණාට ස්පෘශ්‍ය වත්කමක්. මෝටර රථය කියලා කියන්නේ ජංගම නොවන වත්කමක් වුණාට ස්පෘශ්‍ය වත්කමක්. ඉඩම් කියන්නේ ජංගම නොවන වත්කම් වුණාට ස්පෘශ්‍ය වත්කමක්. ඊළඟට තොගය කියලා කියන්නේ ජංගම වත්කමක් වුණාට ස්පෘශ්‍ය වත්කමක්. right? බොහෝ වෙලාවට සියලුම වත්කම් ස්පෘශ්‍ය වත්කම් බවට පත් වෙනවා. අස්පෘශ්‍ය වත්කම් වලට අපි උදාහරණ කීපයක් ගමු. ලංකාවේ ගොඩාක් වෙලාවට ගොඩක් කට්ටිය දන්න උදාහරණය තමයි අස්පෘශ්‍ය වත්කම් කියලා කියන්නේ කීර්ති නාමය. අපි කියනවා ගුඩ්විල් කියලා. ඒතර අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න බැරි වුණාට කීර්ති නාමය කියන එක ව්‍යාපාරයට ආදායම් ජනනය කරලා දෙනවා. දැන් ඔයගොල්ලෝ දැන් නම් මේ දවස්වල නම් ගෙවල් වලට ඉන්න හින්දා එහෙම නෑ. දැන් මේ ඕපන් කරපු ගමන් ආයි කඩවල් වලට දුවයි. දැන් ওই කඩවල් වලට දුවද්දී විවිධාකාරයේ නම් තියෙන කඩවල් තියෙනවා. ඒ කඩවල් වල තියෙන කීර්ති නාමයේ හින්දා තමයි ඒ කඩවල් වලට ආදායම් ජනනය වෙන්නේ. ඒත් ඒකේ කීර්ති නාමයේ අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න බෑ. නමුත් ඒක අදෘශ්‍යමාන බලවේගයක් මිනිස්සු අද්දවා ගැනීමේ ශක්තියක් තියෙනවා කීර්ති නාමයට. ඒත් කීර්ති නාමය කියන්නේ එක දවසින් හැදිච්ච දෙයක් නෙමෙයි. අවුරුදු ගාණක් තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරලා අවුරුදු ගාණක් හොඳ ක්වොලිටි සර්විස් එකක් දීලා අඩු මිලට මුදල් දීලා පාරිභෝගික සේවා සපයලා ඒ සියලු දේවල් මත ගොඩනැගිච්ච හොඳ නමට තමයි අපි කීර්ති නාමය කියලා කියන්නේ. ඒතර ඒක අස්පෘශ්‍ය වත්කමක්. එතකොට ඒකට අපිට හැබැයි ආදායම් ජනනය කරලා දෙනවා. ඒතර තව අස්පෘශ්‍ය වත්කමට උදාහරණයක් කිව්වොත් එimhe ණය ගැතියෝ. දැන් අපි භාණ්ඩයක් තව කෙනෙකුට ණයට විකුණුවාම අපි මේ පුද්ගලයාට කියන ණය ගැතියෙක් කියලා. දැන් මේ සමහර වචන තියෙන ඔයගොල්ලන්ට එකපාරටම ඔලුවට යන්නේ නැති වෙන්න පුළුවන්. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩෙටර් කෙනෙක් කියලා. ණයට භාණ්ඩ විකුණුවාම එයා අපිට ඒ වෙලාවෙම සල්ලි දෙන්නේ නැත්නම් ඒ ණය ගැති භාවයට අපි කියනවා එයාට ණය ගැතියෙක් කියලා. ඒත් එහෙම ණය ගැතියෙක් කියන පුද්ගලයා එතන තියෙන ණය ගැති භාවය. පුද්ගලයෙක් ඉන්නවා නමුත් එතන තියෙන ණය ගැති භාවය. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් ණය ගැතියාව අපිට අල්ලන්න දකින්න ස්පර්ශ කරන්න තට්ටුවක් දාන්න එහෙම කරන්න පුළුවන්. දැන් එතනදී අපි කතා කරන්නේ ගිණුම් කරන්නේදී පුද්ගලයා පිළිබඳව නෙමෙයි ණය ගැති භාවය පිළිබඳව. ණය ගැති භාවය දැන් අල්ලන්න දකින්න පුළුවන් කියලා ණය ගැතියව අපිට ව්‍යාපාරේ ගෙනලා තියාගන්න බෑනේ. අපි එතන කතා කරන්නේ ණය ගැති භාවය නිසා ණය ගැති භාවය කියන එක ණය ගැතියා කියන concept එකක් හැටියට ගත්තාම අස්පෘශ්‍ය වත්කම. right. ඒතර ඔය විදිහට ස්පෘශ්‍ය සහ අස්පෘශ්‍ය පදනම යටතේ ස්පෘශ්‍ය භාවයේ යන යටතේ අපිට වත්කම් වර්ග ආයෙ දෙකකට බෙදන්න පුළුවන් ස්පෘශ්‍ය වත්කම් සහ අස්පෘශ්‍ය වත්කම් කියලා. right. ඊළඟට අනෙකුත් පදනම් යත තව වත්කම් જાතියක් තියෙනවා ව්‍යාජ වත්කම් කියලා. ඒතර දැනට මම උදාහරණ කියන්නේ නෑ. ව්‍යාජ වත්කම් කියලා කියන්නේ මතක තියාගන්න වත්කමක් හැටියට අපි අයිඩෙන්ටිෆයි කරාට ව්‍යාජ කියන නමේම තියෙන ව්‍යාජ කියලා කියන්නේ අපි මේකට කියන fictitious assets කියලා. ව්‍යාජය කියලා කියන්නේ බොරු කියන එක. හරි එද අපි කියන ව්‍යාජ මුදල් නෝට්ටු කියලා කියන්නේ වංචනිකව සාදපු මුදල් නෝට්ටු. වැරදි ඒවා. ඒතර වත්කම් ව්‍යාජ වත්කම් කියලා කියන්නේත් ඒවා. වත්කමක් අපි හැටියට මේක හඳුනගත්තට මේක ඇත්ත වත්කමක් නෙවෙයි ඒවට තමයි ව්‍යාජ වත්කම් කියලා කියන්නේ. අපි ඉදිරියේදී අපි ඉගෙන ගමු ව්‍යාජ වත්කම් වලට උදාහරණ. දැනට ඕගොල්ලන්ට සමහරවිට මම කියන දේ ඔරොත්තු දෙන්නේ නැති නිසා කියලා හිතන හින්දා මම ඒකට උදාහරණ කියන්න යන්නේ නැහැ. right. ඒතර ව්‍යාජ වත්කම් කියලා කියන්නේ වත්කමක් හැටියට හඳුනගත්තට ඇත්තට මේකෙන් අපිට ආදායම් ජනනය වෙන්නේ නැහැ. මේක බොරු වත්කමක්. ඒතර කාලයත් එක්ක මේ වත්කම අපි අයින් කරලා දානවා අපේ පොත්වලින්. එතකන් අපිට ඒක වත්කමක් හැටියට පෙන්නනවා. හැබැයි ඒක ව්‍යාජ වත්කමක්. right. ඒතර මං හිතනවා දැන් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා කියලා ගනුදෙනුවකදී වත්කමක් හඳුනා ගන්න කොහොමද කියලා. ඒතර වත්කමක් ඇත්තටම හඳුනා ගන්නවා නම් වත්කමක තියෙන ප්‍රධානම ලක්ෂණය වෙන්න ඕනේ අපි යම් දෙයකට වත්කමක් කියලා කියනවා නම් ඒකේ ප්‍රධානම ලක්ෂණය වෙන්න ඕනේ ඒ වත්කමෙන් අපිට කෙටි කාලීනව හරි දිගු කාලීනව හරි සෘජුව හරි වක්‍රව හරි ආදායම් ජනනය කරලා දෙන්න ඕනේ. ඒ අදාළ වත්කම ව්‍යාපාරයට අයිති දෙයක් වෙන්න ඕනේ. ව්‍යාපාරයට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. එතන ඔන්න ඔය ලක්ෂණ සියල්ලම තියෙනවා නම් අපි ඒවට කියනවා වත්කම් කියලා. ඒතර සාමාන්‍යයෙන් ව්‍යාපාරයක තියෙන වත්කම් හැටියට ගත්තාම යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි ඉඩම් මෝටර රථ ඊළඟට මුදල්
තොගය ණයගැතියෝ ආදී වශයෙන් තමයි වත්කම් තියෙන්නේ. right මම හිතනවා පැහැදිලි කියලා දැන් ඔයගොල්ලන්ට සාමාන්‍ය ව්‍යාපාරයක තියෙන වත්කම් මොනවාද කියලා. ඒතර මම මේක මෙහෙමම තියෙද්දී මම පොඩ්ඩක් බලමු ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන මොනවාද වගකීම් right. වගකීම් වලට යන්නේ ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට මේ වෙලාවේදී වෙන ප්‍රශ්නයක් අහනවා. දැන් අපි බැංකුවලනේ වැඩ කරන්නේ. ඒකට ඔයගොල්ලෝගෙන් මම ඇහුවොත් එහෙම බැංකුවක තියෙන ලොකුම වත්කම මොකක්ද? දැන් අපේ ඩෙෆිනිෂන් එකේ කිව්වා වත්කමක් කියලා කියන්නේ ව්‍යාපාරයට කෙටි කාලීනව හරි දිගු කාලීනව හරි සෘජුව හරි වක්‍රව හරි ආදායම් ජනනය කරලා දෙන දේවල් වලට තමයි වත්කම් කියලා කියන්නේ. ඒතර වත්කම් අපි පෙන්වන්නේ අපි බැලන්ස් ෂීට් එකේ කියලා කිව්වා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියලා කිව්වා. නැත්නම් ශේෂ පත්‍රය කියලා කිව්වා. ඒතර මගේ ප්‍රශ්නේ තමයි බැංකුවක් ගත්තොත් එහෙම බැංකුවක ප්‍රධාන වත්කම් මොකක්ද? නැත්නම් බැංකුවක තියෙන වත්කම් මොනවද කියලා අහුවොත් එහෙම ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උත්තර මොනවද? ලොකුම වත්කමකුත් තියෙනවා බැංකුවේ. බැලන්ස් ෂීට් එකෙන් 100ට වත්කම් වලින් 90ක් විතර රෙප්‍රසන්ට් කරන්නේ ඒ වත්කමෙන්. බැංකුවක ලොකුම වත්කම ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද? ගනුදෙනුකරුවෝ. මේකේ උත්තරත් වෙනවා ගමරු ගනුදෙනුකරුවෝ කියලා කියනවා, ලෝන්ස් කියනවා, ඩිස්බර්ස්මන්ට්ස් කියනවා, දුන් ණය කියලා කියනවා, මුදල් කියලා කියනවා, ඩෙටර්ස්ලා කියලා කියනවා, ගනුදෙනුකරුවෝ කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ණය කියලා කියනවා, කෑෂ් කියනවා, ණය අත්තිකාරම් right. තැන්පතු, ණය, ඩිපොසිට්, කස්ටමර්ස්ලා right. හරි. දැන් මේ ගොඩාක් උත්තර හම්බෙච්ච හින්දා මේ කලින් මට මේ විශ්ුණා නම් මොන හරි දෙයක් ඔයගොල්ලෝ මට පොඩ්ඩක් ඒක ආයි කලින් මොකද ඔයගොල්ලෝ අහලා තිබ්බනම් ප්‍රශ්නයක් මේ ඒක ආයි දාන්න මේ chat box එකට. හරි. මේකට උත්තරේ මොකක්ද කියලා ඔයගොල්ලෝගෙන් මම ඇහුවොත් මෙහෙම. දැන් මං කියවනේ බැංකුවක ලොකුම වත්කම මොකක්ද කියලා මගේ ප්‍රශ්නේ වුණේ. දැන් ගොඩක් කට්ටියට උත්තර මේකේ පොදු උත්තර හැටියට ගත්තොත් ගොඩක් කට්ටිය කියලා තිබ්බ ගනුදෙනුකරුවෝ කියලා. ඊළඟට සමහරු කියලා තිබ්බා ඩිපොසිට් කියලා තැන්පතු. සමහරු කිව්වා ණය එහෙම නැත්නම් ලෝන්ස් කියලා. එතකොට මම උත්තරයක් නොදී මම ඔයගොල්ලන්ගෙන් මෙහෙම ඇහුවොත් එහෙම දැන් අපි අර ඩෙෆිනිෂන් එකේ ඔයගොල්ලන්ට මතකද මම හැම වෙලාවෙම කිව්වා මුදල්මය අගයක් දෙන්න පුළුවන් ඒවා කියලා. දැන් අපි සාමාන්‍ය භාෂාවට මැනේජ්මන්ට් මේ අපි ඉගෙන ගන්නකොට අපි කියනවා අපේ ලොකුම වත්කම ගනුදෙනුකරුවෝ කියලා තමයි අපි කියන්නේ. ඒක හරි. හැබැයි අපිට ගනුදෙනුකරුවන්ට මුදල්මය අගයක් ආදේශ කරන්න බෑ. දැන් අපි ගනුදෙනුකරුවෝ 10ක් ඉන්නවා ඒ බ්‍රාන්ච් එකේ. ඒ ගනුදෙනුකරුවෝ 10ට අපි එක්කෙනෙකුට රුපියල් 1000 ගානේ දාලා රුපියල් 10 කියලා දාන්න බෑ. ඒතර ගනුදෙනුකරුවෝ කියන එක අපිට කියන්නේ බැලන්ස් ෂීට් එකට එහෙම නැත්නම් ශේෂ පත්‍රයට දාන්න පුළුවන් වත්කමක් නෙමෙයි. හැබැයි අපි මේ රියැලිටි එකට ගියාම ගනුදෙනුකරුවෝ නිසා තමයි අපිට ආදායම් එන්නේ. ඒක හරි. ඒක concept එකක් ඇරියට හරි. නමුත් අපිට මේ බැලන්ස් ෂීට් එකට ගන්න බෑ ගනුදෙනුකරුවෝ කියන එක. ඒතර තරකයේ තියෙනවා ඊළඟට ඩිපොසිට්. එහෙම නැත්නම් තැන්පතු සහ ණය. දැන් මම මෙහෙම ඇහුවොත් එහෙම. right? මෙහෙම ඇහුවොත් එහෙම ඔයගොල්ලන්ගෙන් බැංකුවක ලොකුම ආදායම මොකක්ද? දැන් වත්කම් වලින් අපිට ආදායම් ලැබෙන්නේ. දැන් මෙතන තර්ක දෙකක් තියෙනවා. එකක් තමයි තැන්පතු, එකක් තමයි ණය. එතකොට බැංකුවට ආදායම් ලැබෙන්නේ බැංකුවක ලොකුම ආදායම මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? පොලිය ආදායම. දැන් උත්තර ලැබෙනවා පොලිය. right. ඒතර පොලිය අපිට ලැබෙන්නේ තැන්පතු වලින්ද ණය වලින්ද? පොලිය අපිට ලැබෙන්නේ මොකෙන්ද? අපේ ණය වලින්. අපි දීලා තියෙන ණය වලින් තමයි. නැත්නම් අපි දීලා තියෙන ලෝන්ස් වලින් තමයි අපිට පොලිය ලැබෙන්නේ. ඒතර ලොකුම ආදායම ලැබෙන්නේ අපේ ලොකුම වත්කමෙන්. ඒතර බැංකුවක ආදායම් ප්‍රකාශයේ පොලි ආදායම තමයි අපේ ලොකුම ආදායම. තැන්පතු වලට අපි ගෙවන්නේ පොලි වියදමක්. ඒතර තැන්පතු කියලා කියන්නේ අපේ වියදමක් අපිට දැරීමට සිදුවෙන දෙයක්. තැන්පතු කියන දේ අපි කවදා හරි දවසක අදාළ තැන්පත් කරුවන්ට ගෙවන්න ඕනේ.
ඒතර තැන්පතුවක් කවුරු හරි අපේ බැංකුවේ ඇවිල්ලා තැන්පතුවක් දානවා කියලා කියන්නේ ඒක අපේ වගකීමක්. right? ඒක අපේ වගකීමක්. තැන්පතුවක් දාපු ගමන් කවදා හරි දවසක ඒ සල්ලි ආපහු අපි යාට ගෙවන්න ඕනේ. ඒකට හොඳ ආරම්භයක් ලැබලා දුන්න බොහොම හොඳයි. ඔයගොල්ලෝ මම හිතනවා මේ ගෲප් එකේ ඉන්න කට්ටිය බොහොම හොඳ ඇක්ටිව් කට්ටියක් ඉන්නේ. right? ටක් ගාලා උත්තර දුන්නා. ඒ කියන්නේ මේගොල්ලෝ මේකට කොච්චර දුරට ඇක්ටිව්ලි පාර්ටිසිපේට් වෙනවද කියන එක එකකින් පේනවා. right? එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති බැංකුවක තියෙන ලොකුම වත්කම වෙන්නේ මොකද්ද? ණය සහ අත්තිකාරම්. loans අපි කියන්නේ. ණය සහ අත්තිකාරම් වලින් තමයි අපිට පොලි ආදායම ජනනය වෙන්නේ. ඉන්කම් එක ජෙනරේට් වෙනවා කියලා කියන්නේ වත්කම එකකින්. ඒතර බැංකුවක බැලන්ස් ෂීට් එකේ වත්කම් පැත්තේ 90%ක් විතර තියෙන්නේ අපි අදාළ බැංකුව ලබා දුන්න ණය සහ අත්තිකාරම්. ඒතර බැංකුවක ලොකුම වත්කම තමයි ණය සහ අත්තිකාරම්. ඒ වගේම බැංකුවක තියෙන ලොකුම වගකීම තමයි අනිත් පැත්තෙන් ගිහිල්ලා බැංකුවක තියෙන ලොකුම වගකීම මොකද්ද? තැන්පතු. එහෙම නැත්නම් අපි කියනවා ඩිපොසිට්ස් කියලා. right? ඒතර බැංකුවක බැලන්ස් ෂීට් එක හරිම වෙනස් සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක බැලන්ස් ෂීට්ස් වලට වඩා. right? බැංකුවක බැලන්ස් ෂීට් එක හරිම ලොකුයි. දැන් සාමාන්‍ය ව්‍යාපාර ආයතනයකට සාමාන්‍ය ගනුදෙනුකරුවන්ගෙන් තැන්පතු ගේන්න බෑ. අපේ බැලන්ස් ෂීට් එකේ වගකීම් වලින් 90%ක්ම තියෙන්නේ තැන්පතු. වත්කම් වලින් 90%ක් විතර වගේ තියෙන්නේ loans. right? ඒක සාමාන්‍ය ව්‍යාපාර ආයතන වලට එහෙම කරන්න බෑ. සාමාන්‍ය ව්‍යාපාර ආයතන වල තමන්ගේ බැලන්ස් ෂීට් එක ලොකු කරගන්නවා නම් එක්කෝ අයිතිකරු සල්ලි දාන්න ඕනේ. එහෙම නැත්නම් ලෝන් එකක් කරගන්න ඕනේ බැංකුවකින්. බැංකුවට හැබැයි ඊට වඩා බොහෝම හොඳ අවස්ථාවක් තියෙනවා තමන්ගේ ගනුදෙනුකරුවන්ගෙන් මුදල් රැස් කරගන්න පුළුවන් තැන්පතු ඇටියට. එහෙම රැස් කරගන්න මුදල් තමයි බැංකුවක් තැන්පතු අරගෙන තමයි ලෝන්ස් ඇටියට දෙන්නේ තවත් ගනුදෙනුකරුවෝ පිරිසකට. right? ඒතර බැංකුවක බැලන්ස් ෂීට් එක හරිම ලොකුයි. දැන් සාමාන්‍ය සයිස් බැංකුවක් ගත්තත් බිලියන 500ක් බිලියන right? මිලියන 1000 ඒව 500ක්. right? ඒතර බිලියන 500ක බැලන්ස් ෂීට් එක සාමාන්‍ය සයිස් බැංකුවකුත් තියෙනවා. දැන් අපි කතා කරන ලංකාවේ ලොකුම බැංකු 3-4 ගත්තාම රජයේ බැංකු 2 ගත්තාම ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එකේ ටෝටල් එක නැත්තම් ටෝටල් ඇසෙට්ස් ගන්න මේ පෙරේදා මම දැක්ක ලංකා බැංකුව 3 ට්‍රිලියන් කියලා තියෙනවා. ට්‍රිලියන 3ක් පන්නලා තියෙනවා. ඒතර අනිත් බැංකු ගත්තත් මහජන බැංකු අනිත් ප්‍රයිවට් බැංකු ගත්තත් ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එක at least 1 ට්‍රිලියන් පන්නලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 1000 පන්නලා තියෙනවා. ඒකයි මම කියේ සාමාන්‍ය සයිස් බැංකුවක් ගත්තත් බිලියන 200ක් 300ක් 500ක් right? හැබැයි සාමාන්‍ය ව්‍යාපාරවල බැලන්ස් ෂීට් ඔච්චර ලොකු නෑ. සාමාන්‍ය ව්‍යාපාරවල බැලන්ස් ෂීට් ගත්තාම ඒවේ බැලන්ස් ෂීට් එකේ ගාන බොහොම අමාරුවෙන් ලංකාවේ තියෙන ලොකුම කම්පැනිස් ගත්තත් ඒවේ බැලන්ස් ෂීට් එක බිලියන 300 පන්නන්නේ බොහොම අමාරුවෙන්. මොකද ඒගොල්ලන්ට මේ සාමාන්‍ය මහජනතාවගෙන් මුදල් රැස් කර ගැනීම හැකියාවක් නැහැ. ඒගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එක ඒගොල්ලෝ වර්ධනය කරගන්නවා නම් ලොකු කරගන්නවා නම් එක්කෝ අයිතිකරුවෝ සල්ලි දාන්න ඕනේ. එහෙම නැත්නම් බැංකුවකින් ණය අරගන්න ඕනේ. සාමාන්‍ය මහජනතාවගෙන් ඩිපොසිට් එක රැස් කරන්න බෑ බැංකුවට වගේ. right? හරි. කෙනෙක් ප්‍රශ්නයක් කරන සර් ඒත් අපි බැංක්ස් වලට ගොඩක් ඩිපොසිට් ගන්න try කරන්නේ ඇයි? ඒක එක්ස්පෙන්ස් එකක් නම් අපි ගොඩක් try කරන්න ඕනේ loans එක dispose කරන්න නේද? yes ඔයගේ ප්‍රශ්නේ හරියටම හරි. හැබැයි තේරුම් ගත්ත විදිය වැරදි. අපිට loans දෙන්න අපි deposit ගන්න ඕනේ. එතකොට loans දෙනකොට අපි ගාව සල්ලි තියෙන්න ඕනේ. සල්ලි තියෙනකොට අපි loan එක දෙන්නේ අපේ interest income එකක් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි loan එක දෙන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය කරගන්නේ deposit එකකින්. ඒතර කෙනෙක් deposit එකක් අපේ බැංකුවේ දැම්මොත් අපි එයාට පොලියක් ගෙවන්න ඕනේ. ඒතර පොලිය ගෙවන එකට අපි කියනවා වියදමක් කියලා. loan එකක් ලැබිලා අපි එක්ස්ප්‍රෙස් කරගන්න පොලි ආදායමට අපි කියනවා ආදායමක් කියලා. right? ඒතර deposit අපි එකතු කරගන්න දඟලන්නේ බැංකුවක් හැටියට අපි දන්නවා ඒකත් එක්ක වියදමක් තියෙනවා කියලා.
නමුත් අපි බැංකු කරන්නේ හැම වෙලාවෙම ඩිපොසිට් එකක් අරගෙන හිතන්නකො 100ට 5යි කියලා දැනට තියෙන රේට්ස් අනුව 100ට 5කට ඩිපොසිට් එකක් අරගෙන 100ට 8ට 9ට ලෝන් එකක් දෙනවා. එතකොට බැංකුවක ප්‍රතිලාභය තමයි ඔය රේට්ස් දෙක අතර වෙනස. 100ට 5යි 100ට 9 අතර වෙනස තමයි බැංකුවකට තියෙන ලාභය. මම හිතනවා ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා කියලා. right. අපි යන් ආයි ප්‍රසන්ටේෂන් එකට. අපි වත්කම් මං හිතනවා දැන් ඔයගොල්ලෝ හොඳට හඳුනගත්ත කියලා. දැන් ද්විත්වස්ථාන ක්‍රමයේ සටහන් කරන්න හරි ලේසි. හරියටම බැංකුවක එහෙම නැත්නම් වෙනත් ආයතනයක තියෙන වත්කමක්ද වගකීමක්ද මොකක්ද කියලා හඳුනගත්තොත්. දැන් අපි වත්කමක ලක්ෂණ ඉගෙන ගත්තා. ඒවැ කැටගරිස් උත් ඉගෙන ගත්තා. දැන් අපි යමු වගකීම් වලට. right. ඒතර වගකීම් ගත්තාම වගකීමක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි වගකීමක් කියන්නේ බැඳීම. දැන් අපි අර බැංකුවේ උදාහරණයට ගියොත් කෙනෙක් ඇවිල්ලා අපේ බැංකුවේ ඩිපොසිට් එකක් දානවා කියලා කියන්නේ බැංකුව හැටියට අපි බැඳෙනවා ඒ ඩිපොසිට් එකට අදාළ පොලිය සහ මුල් මුදල අදාළ ගනුදෙනු කරන කරු ඉල්ලන වෙලාවක අපහු ගෙවන්න. right. අදාළ ගනුදෙනු කරු ඉල්ලන වෙලාවක අපහු ගෙවන්න අපි බැඳෙනවා. වගකීමක් කියලා කියන්නේ හැම වෙලාවෙම ඒකත් එක්ක බැඳීමක් තියෙනවා. ඒතර බැඳීමක් ඇති කරගත්තාම අපි ඒ බැඳීම කවදා හරි දවසක මුදල් ගෙවලා හරි එහෙම නැත්නම් වෙනත් වත්කමකින් හරි ගෙවලා ලියා ගන්න ඕනේ. right. ඒතර වගකීම අපි පෙන්වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. දැන් මෙතන වගකීම් කියලා අපි කියන්නේ අයිතිකරුවෝ ඇරුණාම අනිත් කට්ටියට අපි ගාව තියෙන බැඳීම්. මොකද අයිතිකරුවන්ගේ බැඳීම් අපි වෙනමම කැටගරි එක දාලා තියෙන හිමිකම් කියලා. right. ඒතර මෙතන වගකීම් කියන්නේ අයිතිකරුවන් ඇරුණාම අනිකුත් සියලුම පාර්ශවයන්ට ගෙවන්න තියෙන දෑවලට. එහෙම නැත්නම් ඇති කරගෙන තියෙන බැඳීම් වලට අපි කියන්නේ මෙතන වගකීම් කියලා. ඒතර වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දක්වන්නේ වත්කම් වගේ ඊළඟට වගකීමක ශේෂයේ බැර වැඩිවීම බැර අඩුවීම හර ඊළඟට අපිට වගකීමුත් වර්ග කරන්න පුළුවන් මේ විදිහට කලින් සැරේක අපි කතා කරා වගකීම් අර ස්වභාවය අනුව නේචක අනුව වගකීම් වර්ග දෙකයි අභ්‍යන්තර වගකීම් බාහිර වගකීම් කියලා. එතකොට අභ්‍යන්තර වගකීම් කියලා කියන්නේ හිමිකම් වලට බාහිර වගකීම් කියලා කියන්නේ අපේ සාමාන්‍ය අයිතිකරු ඇරුණාම අනිත් ඕනම කෙනෙකුට ගෙවන්න තියෙන දේවල් වලට තමයි බාහිර වගකීම් කියලා කියන්නේ. දැන් බාහිර වගකීම් තමයි අපි ඔය කාලය අනුව බෙදලා තියෙන්නේ. අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙලා අපි ගෙවලා නිදහස් කරන වගකීම් වලට කියනවා ජංගම නොවන වගකීම් කියලා. දැන් මම ආයි කියනවා කාලය අනුව අපි වර්ග කරලා තියෙන්නේ බාහිර වගකීම්. අභ්‍යන්තර වගකීම් අපිට එහෙම කාලයක් නෑ. අභ්‍යන්තර වගකීම් ගෙවලා නිදහස් කරන්නේ ව්‍යාපාරය අවසන් වෙන දවසට. ඒකින්ද තමයි අපි ඒකට වෙනම නමක් දීලා අභ්‍යන්තර වගකීම් වලට හිමිකම් කියලා තියෙන්නේ. එතකොට කාලය අනුව වර්ග කරනකොට කාලය කියන්නේ මෙතනත් අවුරුද්දක කියන එක අවුරුද්දකට වඩා වැඩි කාලය ජංගම නොවන කියන ලෙස හඳුන්වනවා. අවුරුද්දක් ඇතුළත නම් අපි කියනවා ජංගම කියලා. එතන යම් වගකීමක් බාහිර වගකීමක් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙලා නිදහස් කරනවා නම් ඒවට අපි කියනවා ජංගම නොවන වගකීම් කියලා. වර්ෂයක් ඇතුළත ගෙවලා නිදහස් කරනවා නම් ඒවට අපි කියනවා ජංගම වගකීම් කියලා. දැන් සාමාන්‍ය ආයතනයක් බැංකුවකින් ලෝන් එකක් ගත්තොත් අවුරුදු 5කින් ගෙවන්න 10කින් ගෙවන්න ඒ වගේ එකක් අපිට කියන්න පුළුවන් ජංගම නොවන වගකීමක් කියලා. right. ඊළඟට සමහර වෙලාවට සමාගමක් වුණාම ඔය ණයකර නිකුත් කරනවා. ණයකර කියලා කියන්නේත් ඔය ලෝන් එකක් ගන්නවා හා සමානයි සාමාන්‍ය මහ ජනතාවගෙන් ණයක් ඉල්ල ගන්නවා. ණයකර කියලා කියන්නේ ඒක. ඒතර සාමාන්‍යයෙන් ණයකර එහෙම නැත්නම් ඩිබෙන්චර්ස් අවුරුදු 5කට 10කට තමයි නිකුත් කරන්නේ. ඒතර ඒකත් ජංගම නොවන වගකීමක්. අපි සමාගම් ගිණුම් ඉගෙන ගද්දී අපිට ඉගෙන ගන්න පුළුවන් ණයකර සම්බන්ධයෙන්. ඒතර දැනට මතක තියාගන්න බැංකු ණය එහෙම නැත්නම් ණයකර වගේ දේවල් තමයි අපිට ජංගම නොවන වගකීම් හැටියට දාන්න පුළුවන්. ඒතර ජංගම නොවන වගකීම් හැම වෙලාවෙම අපි සෙටල් කරන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගිහිල්ලා. යම් වගකීමක් අපි සෙටල් කරන්න බැඳිලා ඉන්නවා නම් අවුරුද්දකට වඩා අඩු කාලයකදී අපි ඒවට කියන්නේ ජංගම වගකීම් කියලා. ඒතර ඒවට උදාහරණ හැටියට අපිට කියන්න පුළුවන් බැංකු අයිරාව වගේ දෙයක්. ණය හිමියෝ වගේ දෙයක්. ණය හිමියෝ කියලා කියන්නේ අපි භාණ්ඩ ණයට ගත්තාම
ඒ ණය හිමියෝ අපිට දෙන්න පුළුවන් මාස 2කින් ගෙවන්න මාස 3කින් ඒ ණය ගෙවන්න කියලා. එතකොට මේ ණය හිමි භාවය අපි ණය හිමියෝ කියලා අපේ වගකීමක් හැටියට තියෙනවා. අපි ගෙවන්න ඕන දෙයක්. ඒතර ඒව ජංගම වගකීම් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර වගකීම් ස්වභාවය අනුව අභ්‍යන්තර වගකීම් බාහිර වගකීම් අභ්‍යන්තර වගකීම් කියලා කියන්නේ අපේ හිමිකම් වලට බාහිර වගකීම් කියලා කියන්නේ අයිතිකරුව ඇරුණාම අනෙකුත් සියලුම පාර්ශවයන්ට ගෙවන්න තියෙන වගකීම් වලට අපි කියනවා බැඳීම් වලට අපි කියනවා බාහිර වගකීම් කියලා. ඒතර බාහිර වගකීම් තමයි අපි ওই කාලය අනුව බෙදන්නේ ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් කියලා. මොකද අභ්‍යන්තර වගකීම් අපිට ඉමීඩියට්ලි ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. කවදා හරි දවසක ව්‍යාපාරයේ විසිරුවා හරිනවා නම් එදාට තමයි අපිට ওই අභ්‍යන්තර වගකීම් සෙටල් කිරීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ. ඒතර කාලය අනුව ගත්තාම ජංගම නොවන වගකීම් කියලා කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයකදී අපි සෙටල් කරන්න බලාපොරොත්තු වෙන දේවල් වගකීම්. වර්ෂයක් ඇතුළත අපි සෙටල් කරන්න බලාපොරොත්තු වෙන දේවල් වලට අපි කියනවා ජංගම වගකීම් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා non current liabilities current liabilities කියලා. right මම හිතනවා පැහැදිලියි කියලා. ඔයාලට වගකීම් සම්බන්ධයෙන් මොන හරි අවශ්‍යද දැනගන්න? right අපි යමු ඊළඟ කොටසට වියදම්. right ඒතර වියදම් කියන එක හරි ලේසි එක්ස්ප්ලেইন කරන්න. වියදම් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපි ආදායම් අපි ජනනය කරන්න අපිට යම් යම් වියදම් දරන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට සාමාන්‍ය ව්‍යාපාරික ආයතනයක ප්‍රධානම වියදම වෙන්නේ ගැනුම් කියන එක. purchases කියන එක. මොකද අපි sales කරන්න නැත්නම් විකුණුම් සිද්ධ කරන්න ගැනුම් සිද්ධ කරන්න ඕනේ. right එතකොට බැංකුවකට ගියාම අපේ ප්‍රධාන ආදායම පොලී ආදායම වගේ ප්‍රධාන වියදම වෙන්නේ පොලී වියදම. right එතකොට අපිට ආදායම් ජනනය කරන්න අපිට වැය කරන්න සිද්ධ වෙනවා විවිධ දේවල්. ඒවට තමයි අපි කියන්නේ වියදම් කියලා. ඒතර වියදම් ගත්තාම සේවකීන්ගේ පඩි ගෙවන ඒවා, අපේ නඩත්තු කටයුතු වෙනුවෙන් ගෙවන ඒවා, කුලී ගෙවන ඒවා, විවිධාකාරයේ වියදම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ආයතනයක් නඩත්තු කිරීමේදී ආදායම් ජනනය කරන්න යන වියදම් තියෙනවා. ඊට අමතරව අනෙකුත් විවිධ වියදම් තියෙනවා. ප්‍රධාන වියදම් තියෙනවා. ඊට අමතරව තවත් විවිධාකාරයේ වියදම් තියෙනවා. ඒතර ආදායම් වියදම් දෙකම අපි පෙන්වන්නේ ආදායම් ප්‍රකාශයේ. ආදායම් ප්‍රකාශයේ පෙන්වන්නේ. එතකොට වත්කම් වගකීම් හිමිකම් විතරයි අපි මූල තත්ත්ව ප්‍රකාශය පෙන්වන්නේ. ආදායම් වියදම් පෙන්වන්නේ ආදායම් ප්‍රකාශයේ. ඒතර වියදමක ශේෂය හර වැඩිවීම හර අඩුවීම බැර ඒක තමයි ද්විත්වස්ථාන ක්‍රමේ අපිට කියලා දුන්නේ. ඒතර වියදම් දැන් සමහරු පටලව ගන්නවා සමහර දේවලුත් වියදම් හැටියට ගිණුම් කරන්නේදී. ඒක නිසා ඒක පැහැදිලි කරගන්න මම මේ තව කොටසක් ඔයගලන්ට උගන්වනවා වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම්. ඒතර ඔයගලන්ට තේරෙයි මේ ඊළඟට කතා කරන දේදී වර්තන වියදම් කියන එක විතරයි අපේ ඇත්තටම වියදම වෙන්නේ. ප්‍රාග්ධන වියදම් කියන ඒවා වියදම් නෙමෙයි. ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ අපි අලුතෙන් ව්‍යාපාරයට වත්කම් අත්පත් කර ගැනීම සඳහා දරන දේවල්. right ඒතර ආර්ථිකයක ආණ්ඩුවක් වුණත් ඒගොල්ලොන්ගේ අයවැය සකස් කරනකොට වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් කියලා ಜಾති දෙකක් තියෙනවා. ආයතනයකත් ඒ විදිහම තමයි. ප්‍රාග්ධන වියදම් කියන ඒවා වියදම් හැටියට අපි සලකන්නේ නැහැ. ඒවා අලුතෙන් වත්කම් අත්පත් කර ගැනීම සඳහා දරපු වියදම්. අපි බලමු මේකේ ලක්ෂණ. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. ඒතර ස්වභාවය අනුව වියදම් වර්ග දෙකයි ප්‍රාග්ධන වියදම් සහ වර්තන වියදම්. මෙන්න මේ උදාහරණය අපි බලන්න. මේ තියෙන්නේ ඒකට අදාළ ලක්ෂණ. දැන් මම මේ ප්‍රාග්ධන වියදමයි වර්තන වියදමයි ඔයගොල්ලන්ට කියලා දෙන්න මම උදාහරණ දෙකක් ගන්නවා. හිතන්නකෝ ඉඩමක් මිලදී ගන්නවා ආයතනයක්. ඒ වගේම අපේ මාසික ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවනවා ආයතනයක්. එතකොට ප්‍රාග්ධන වියදමට මම උදාහරණේ හැටියට දාන්නේ ඉඩමක් මිලදී ගන්නවා කියන එක. වර්තන වියදමට මම උදාහරණේ දාන්නේ අපේ විදුලි බිල ගෙවනවා කියන එක. බලන්න ලක්ෂණ. ප්‍රාග්ධන වියදම් නිතර නිතර ඇති නොවන වියදම්.
වර්තන වියදම් නිතර නිතර ඇතිවන වියදම. දැන් බලන්න ඉඩමක් මිලදී ගන්න එක මේ මාසෙත් ඉඩමක් මිලදී ගන්නවා. ඊළඟ මාසෙත් ඉඩමක් මිලදී ගන්නවා. ඊළඟ මාසෙත් ඉඩමක් මිලදී ගන්නවා. එහෙම නිතර නිතර ඇතිවෙන දෙයක්ද ඉඩමක් මිලදී ගන්නවා කියන එක? නෑ. ඒකෙන්ද තමයි ඒක නිතර නිතර ඇති නොවන වියදමක් තමයි ප්‍රාග්ධන වියදම. හැබැයි අපි අර විදුලි ගාස්තු ගෙවන එක මේ මාසෙත් ගෙවන්න වෙනවා, ඊළඟ මාසෙත් ගෙවන්න වෙනවා, ඊළඟ මාසෙත් ගෙවන්න වෙනවා. ඒවා නිතර නිතර ඇති වෙන වියදම්. ඊළඟට දෙවෙනි ලක්ෂණය වියදමේ වටිනාකම ප්‍රමාණාත්මකයි. right? ප්‍රාග්ධන වියදමක් ගත්තාම ඒකේ වටිනාකම ප්‍රමාණාත්මකයි. වැඩි ප්‍රමාණාත්මක කියලා කියන්නේ මැටීරියල් amount එකක්. විශාල අගයක්. ඒතර බලන්න ඉඩමක් මිලදී ගන්නකොට ඒකේ වටිනාකම ප්‍රමාණාත්මකද නැද්ද? ප්‍රමාණාත්මකයි. හැබැයි අපේ විදුලි බිල ගෙවන එක වියදමේ වටිනාකම ප්‍රමාණාත්මක නොවේ. ඒර ඉඩමක් මිලදී ගන්නවා තරම් ප්‍රමාණාත්මක නෑ. right? ඊට ඉඩමක් මිලදී ගත්තාම ජංගම නොවන වත්කමක් අත්පත් කර ගැනීම සිද්ධ වේ. ඒත් ඉඩමක් මිලදී ගන්නවා කියන්නේ ආයතනයේට හම්බ වෙනවා ජංගම නොවන වත්කමක්. ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවනවා කියලා කියන්නේ ඒවා දෛනික වියදම්. දෛනික වියදම්. අපිට වත්කමක් අත්පත් වෙන්නේ නැහැ. ඉඩමක් මිලදී ගත්තම ජංගම නොවන වත්කමක් නම් එන්නේ ඒක අවසානයේ ගිහිල්ලා අපි පෙන්වන්නේ වත්කමක් නිසා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මේ වියදම් අනිත් පැත්තේ ඉලෙක්ට්‍රිසිටි බිල් වගේ ඒවා අපි පෙන්වන්නේ අපේ ආදායම් ප්‍රකාශයේ ඒව තමයි ඇත්තටම වියදම් කියන්නේ. right? ඒතර මේ හැම එකෙන්ම ඔයගොල්ලෝ निराකරණය කරගන්න ඕනේ ඔයගොල්ලෝ ගාව තියෙන ඩවුට්ස්. එතකොට මේ හැම එකෙන් මම ඔයගොල්ලන්ට කියන්න උත්සාහ කරන්නේ වත්කමක ලක්ෂණ, වගකීමක ලක්ෂණ, වියදමක ලක්ෂණ මේවා හොඳට ඔයගොල්ලෝගේ ඔළුවට දාගත්තොත් ditth සටහන අපිට හරියට මොකක්ද වෙලා තියෙන්නේ කියලා වෙල තීරණය කරගන්න පුළුවන්. දැන් මං කිව්වා ගනුදෙනුවක් ඉස්සෙල්ලා බලලා හරියට තීරණය කරගත්තොත් ගනුදෙනුව දිහා බලලා තීරණය කරගත්තොත් අපිට තීරණය කරන්න පුළුවන් ඒ ගනුදෙනුවෙන් මොනවාද වැඩි වෙලා තියෙන්නේ, වත්කම් වැඩි වෙලාද, වගකීම් වැඩි වෙලාද, ආදායම් වැඩි වෙලාද, මොනවාද වැඩි අඩු වෙලා තියෙන්නේ කියලා අපිට තීරණය කරගන්න පුළුවන්. right? අමාරු කොටස ඒක තමයි, ලේසි කොටස ඒක සටහන් කරන එක. දැන් වත්කමක් වැඩි වෙලා නම් වත්කම් ගිණුම හර කරනවා. ඒක අමාරු නෑ. right? මම හිතනවා පැහැදිලි කියලා වියදමක් කියලා කියන්නේ මොනවාද කියලා වියදම් හරි ලේසි හඳුන ගන්න. right? ගනුදෙනුවක. ඊළඟට අපි යමු ආදායම් හඳුන ගන්න. ආදායමක තියෙන ලක්ෂණ මොනවාද කියන එක. ඒකට අපිට කියන්න පුළුවන් භාණ්ඩ විකිණීමෙන්, එහෙම නැත්නම් සේවා සැපීමෙන් ව්‍යාපාරයකට ලැබිලා තියෙන, එහෙම නැත්නම් ඉදිරියේදී ලැබෙන්න තියෙන දේවල් වලට අපි කියනවා ආදායම් කියලා. ඒතර ව්‍යාපාර කටයුතු කරන්නේ ආදායම් ලබා ගැනීමේ පරමාර්ථයෙන්. ඒතර ව්‍යාපාරයක තියෙන ප්‍රධානම ආදායම සාමාන්‍ය ව්‍යාපාරයක විකුණුම්. භාණ්ඩ විකුණන ලැබෙන මුදල්. right? ඒතර බැංකුවක් වගේ සේවා සපයන ආයතනයක ඒගොල්ලොන්ට ලැබෙන්නේ පොලි ආදායම තමයි බැංකුවක ප්‍රධාන ආදායම වෙන්නේ. ඒතර රක්ෂණ ආයතනයක වගේ ආයතනයක ප්‍රධාන ආදායම වෙන්නේ රක්ෂණ වාරික මුදල් ලැබීම. දැන් ටෙලිකොම් එක වගේ ඩයලොග් ඒ වගේ ආයතනයක ප්‍රධාන ආදායම වෙන්නේ තමන්ගේ පාරිභෝගිකයින්ගෙන් ලැබෙන පෙරගෙවුම් පසුගෙවුම් අපිට දුරකථන ගාස්තු තමයි ඒගොල්ලෝගේ ප්‍රධාන ආදායම වෙන්නේ. right. ඒතර ආදායම් අපි පෙන්වන්නේ ආදායම් ප්‍රකාශයේ ආදායම් ගිණුමක ශේෂයේ බැර, වැඩිවීම බැර, අඩුවීම හර. ආදායමුත් අපිට වර්ග කරන්න පුළුවන් විවිධ පදනම් මත ඉඳගෙන මේ තියෙන්නේ ස්වභාවයේ මත ප්‍රධාන ආදායම් සහ නිකුත් ආදායම්. ඒතර මේකත් ඊටාම වැදගත්. ආදායම් ආයතනෙන් ආයතනයට එක ආයතනයක ප්‍රධාන ආදායම තව ආයතනයක අනිකුත් ආදායමක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට බැංකුවක ප්‍රධාන ආදායම පොලි ආදායම වුණාට දුරකථන සංවේදන ආයතනයක ප්‍රධාන ආදායම පොලි ආදායම නෙමෙයි. ඒක අනිකුත් ආදායමක්. right? රක්ෂණ ආයතනයක ප්‍රධාන ආදායම රක්ෂණ වාරික ලැබීම වුණාට අපිට රක්ෂණ වන්දියක් වගේ දෙයක් ලැබෙන එක අපේ අනිකුත් ආදායමක් වෙන්න පුළුවන් අනිකුත් ආයතනයකට. right? ඒතර ආයතනයේ ස්වභාවයේ ව්‍යාපාර කටයුත්ත අනුව ප්‍රධාන ආදායම් සහ අනිකුත් ආදායම් කියන જાති වෙනස් වෙන්න පුළුවන්. right? ඒතර අපි බලමු ඒකේ
කැටගරයිසේෂන් එකේ ඒක විස්තරත් එක්ක මේ තියෙන ලක්ෂණ ප්‍රධාන ආදායම් කියන ඒවා නිතර ලැබෙන ආදායම්. right? ඔයගොල්ලෝ සාමාන්‍ය ව්‍යාපාර ආයතනයකට ගියොත් නිතර ලැබෙන ආදායම් තමයි විකුණුම්. භාණ්ඩ විකුණලා ලැබෙන මුදල් තමයි ප්‍රධාන ආදායම වෙන්නේ. අනිකුත් ආදායම් නිතර ලැබෙන්නේ නැහැ. right? උදාහරණයක් ඇටියට සාමාන්‍ය භාණ්ඩ නිෂ්පාදනය කළ විකුණන ආයතනයන් නම් ඒගොල්ලෝ බැංකුවක තැන්පතුවක් දාලා තියෙනවා. ඒකට ලැබෙන පොලිය ඒගොල්ලන්ට හම් වෙන්නේ එක්ක මාස 3කට සැරයක්, එහෙම නැත්නම් මාස 6කට සැරයක්, එහෙම නැත්නම් අවුරුද්දකට සැරයක්. ඒක අනිකුත් ආදායමක් වෙනවා සාමාන්‍ය ආයතනයක. හැබැයි බැංකුවක් ගත්තොත් එහෙම බැංකුවකට පොලි ලැබෙන එක, Taman දුන්න ණය වෙනුවෙන් පොලි ලැබෙන එක ප්‍රධාන ආදායමක්. මොකද ඒක හැම මාසෙම ඒගොල්ලන්ට ලැබෙනවා. බැංකුවක් ගත්තොත් එහෙම බැංකුවක් තමන්ගේ ආයතනයෙන් කොටසක් කුලියට දීලා තියෙනවනේ ඒකට කුලිය ආදායමක් ලැබෙනවනේ ඒක අනිකුත් ආදායමක් වෙන්න පුළුවන්. right. දෙවෙනි ලක්ෂණය තමයි මෙම ආදායම් වල එකතුව ප්‍රමාණාත්මකයි. ප්‍රධාන ආදායම් එකතු කරලා අපි ඒක තනි ෆිගර් එකක් හැටියට ගත්තොත් එහෙම සාමාන්‍ය ආයතනයක විකුණුම්, බැංකුවක පොලිය ආදායම, රක්ෂණ ආයතනයක ලැබුණු රක්ෂණ වාරික, දුරකථන සංනිවේදන ආයතනයක පෙරගෙවුම් පසුගෙවුම් වලින් ලැබුණු දුරකථන ගාස්තු ආදායම් ඒවා ප්‍රමාණාත්මකයි. විශාල අගයක් ගන්නවා. හැබැයි අනිකුත් ආදායම් ගත්තාම ඒවායේ එකතුව එච්චර ප්‍රමාණාත්මක නෑ. ඒක එච්චර ලොකු ගාණක් වෙන්නේ නෑ. දැන් බැංකුවක් වගේ ගත්තත් ඒගොල්ලන්ට කුලිය ආදායම කියන එක ලැබිලා තියෙනනේ ඒක හරියම ඉම්මැටීරියල් amount එකක්. දුරකථන සංනිවේදන ආයතනයක දුරකථන ගාස්තුත් එක්ක සංසන්දනය කරොත් එහෙම බැංකුවෙන් ඒගොල්ලන්ට ලැබිලා තියෙන පොලි ඒක බොහොම අඩු ගාණක්. right මෙතන මතක තියාගන්න ඕනේ ආයතනයෙන් ආයතනයට මේ ප්‍රධාන ආදායම් කියන ඒවායි අනිකුත් ආදායම් කියන ඒවායි වෙනස් වෙනවා. right ආයතනයේ ස්වභාවය අනුව ඒක වෙනස් වෙනවා. එතකොට ප්‍රධාන ආදායම් අපි ආදායම් ප්‍රකාශය හදද්දී අපි පළවෙනි කොටසට අපි දාගන්නවා ඒකට කියන්නේ වෙළඳ ගිණුම කියලා. අනිකුත් ආදායම් අපි දාගන්නේ ලාභ ගිණුමට දෙවෙනි කොටසට ආදායම් ප්‍රකාශයේ ඒක තමයි වෙනස තියෙන්නේ. ප්‍රධාන ආදායම් මුලින්ම අපි පෙන්නනවා ආදායම් ප්‍රකාශයේ අනිකුත් ආදායම් දෙවනුව තමයි පෙන්නන්නේ. right. ඊළඟ අවසාන එක තමයි හිමිකම් කියන එක. හිමිකම් කියන එක මට ආයේ උගන්වන්න දෙයක් නෑ. දැනටමත් අපි අධ්‍යයනය කරලා තියෙන්නේ. හිමිකම් කියලා කියන්නේ ආයතනයේ අභ්‍යන්තර අයිතිකරුවන්ට ආයතනයේ ගෙවන්න තියෙන දේවල් වලට තමයි හිමිකම් කියලා කියන්නේ. ඒතර ඒක පුද්ගල ලංකාවේ ව්‍යාපාර ಜಾති තුනක් තියෙනවා. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ සමාගම්. ඒතර ඒක පුද්ගල ව්‍යාපාරවල ප්‍රාග්ධන ගිණුමෙන් තමයි හිමිකම් පෙන්වන්නේ. හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධන ගිණුමෙන්, ජංගම ගිණුමෙන් හිමිකම් පෙන්වනවා. සමාගමක ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම සහ අදාළ සංචිත ගිණුම් වලින් හිමිකම් පෙන්වනවා. අපිට මේක ඉදිරියේදී අපිට ඉගෙන ගන්න පුළුවන්. හිමිකම් දීර්ඝ වශයෙන් අපි අදාළ ගිණුම් වල මූල ප්‍රකාශ හදද්දී. හිමිකම් පෙන්වන්නේ මූල තත්ත්ව ප්‍රකාශයේ. ඒකට විශේෂයෙන් අපිට එක්ස්ප්ලනේෂන් කියන්න ඕනේ. අපි කලින් සැරේකදී ඉගෙන ගත්තා. right. ඊළඟ කොටස් ගිණුම් කරන සංකල්ප මම පොඩ්ඩක් මෙතන හෝල් කරලා ඊළඟ අවස්ථාවකදී ගිණුම් කරන සංකල්ප මම උගන්වන්න බලාපොරොත්තු වෙනවා. මේක ඊළඟ සෙෂන් එකකදී දැම්ම ඔයගොල්ලන්ට වෙලාසන වැඩි මේ දේවල්. ඔයගොල්ලන්ට දැනට අද දවසේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. right. මේ ඕවර්ඩ්‍රාෆ්ට්ස් ගැන අහලා තියෙනවා එක්කෙනෙක් ප්‍රශ්නයක්. සාමාන්‍ය ව්‍යාපාරයේ ආයතනයක බැංකු අයිරාව කියලා කියන්නේ වගකීමකි. හැබැයි බැංකුවක ගත්තොත් එහෙම ඕවර්ඩ්‍රාෆ්ට් එහෙම නැත්නම් බැංකු අයිරා කියලා කියන්නේ වත්කමකි. මොකද බැංකුවට ඕවර්ඩ්‍රාෆ්ට් එකකින් ඉන්ට්‍රස්ට් ඉන්කම් එකක් හම්බ වෙනවා. හැබැයි සාමාන්‍ය ව්‍යාපාරයකට ඕවර්ඩ්‍රාෆ්ට් එකක් තිබ්බම එයාට පොලියක් ගෙවන්න වෙනවා බැංකුවට. එතකොට ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා. බැංකු අයිරාව කියන එක බැංකුවකට වත්කමක් වුණාට බැංකු අයිරාව කියන එක සාමාන්‍ය ව්‍යාපාර ආයතනයකට වගකීමක් වෙනවා. ඒතර වගකීමක් වුණොත් එම එයාට ඒකත් එක්ක තියෙන වියදමක්. වත්කමක් වුණොත් එම එයාට ඒකත් එක්ක තියෙන්නේ ආදායමක්. right. ඔයගොල්ලන්ගේ වෙන ප්‍රශ්න නැත්තම් අපි අදට මම පන්ති හැමුණොත් එම නතර කරන්න. right. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු සුපුරුදු විදියට හරියටම 8 වෙනකොට
ඇවිල්ලා ඉන්න මම තට වෙනකොටම පන්තිය පටන් ගත්තා. ඒට ඔයගොල්ලන්ට සුබ දවසක් කියනවා.